මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලී එයින් ගම්‍ය වන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍ය අවබෝධය පිණිසම උපනිශ්‍රය කරගන්න. සෑම සියලු දෙනාටම නිවනින් නිවීම පිණිසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. සත්තුප්ප සත්ත චරණං සරණං ජනානං බ්‍රහ්මාදිමූලි මනිරං සිසමාවහන්තං පංකේරුවාහ මුදුකෝ මලචාරුවන්නං වන්දාමි චක්කවරලක් කනමාදදානං වන්දාමි චක්කවරලක් කනමාදදානං වන්දාමි චක්කවරලක් කනමාදදානං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, හැමෝටම තෙරුවන් සරණයි. අපි අදත් කාරණා කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙන තමයි සම්බන්ධ වුණේ. ආරම්භයක් විදිහට මේ අවුරුද්දේ දෙවනි දවසේ ගෙවෙන්නේ. පළවෙනි දවසේ ඉවරලා තින්නේ, දෙවනි දවසටත් ඇවිල්ලා අපි. ඒ හින්දා අර මේ තේරුම් ගන්න තියෙන කාරණාව තමයි ඉක්මනට කාලය යනවා. ඉතින් ආයි ලබන සතියත් එහා පැත්ත බලලා මෙහා පැත්ත බලනකොට ඉක්මනට එයි. ඒ හින්දා කාලය යන එක නවතින්නේ නැහැ. අපි මේ කාලෙට වටිනාකමක් දෙන විදිහට අපේ ජීවිතය හදාගන්න එක තමයි ලොකුම වටිනාකම වෙන්නේ. ඉතින් ඒ කාරණා මතක කරේ මේ සීමිත කාලයක විශාල දෙයක් කරන්න තියෙනවා. ඉතින් ඒ හින්දා අර ඒ වෙනුවෙන් කැප වෙන්න උත්සාහ කරන්න, වීරය ඒ වෙනුවෙන් යොදන්න කියන එක සිහිපත් කිරීමේ අරමුණයි. අද අපි පොඩ්ඩක් මේ දුක කියන එක ගැන කතා කරන්න තමයි පොඩ්ඩක් උත්සාහවත් වෙන්න කල්පනා කරේ. කෙනෙක් හිතන්න පුළුවන් මොකටද මේ කියන්නේ අද මොකද්ද අලුතෙන් දුක ගැන කතා කරන්න තියෙන්නේ, හැමදාම ඒකනේ කතා කරන්න කියන්නේ. හැබැයි අපි දන්න දුක සහ ඇත්තරම බුදු පියාණන් වහන්සේලා පෙන්වන්න උත්සාහ කරපු දුකේ තියෙන විභේදනය කියන එක අපි පොඩ්ඩක් අල්ලගන්න උත්සාහවත් වෙන්න තමයි අපි පොඩ්ඩක් කතා කරන්න උත්සාහ කරන්නේ. එතකොට මෙහෙමයි ආරම්භයක විතර මම මෙහෙම කිව්වොත් අපි හැමෝම කතා කරන දුකක් තියෙනවා, 1000ක් තියෙනවා, පීඩනයක් තියෙනවා, මානසික ආතතියටපත් වෙන්න තියෙන එක එක පටපිටාවන් අපිට තියෙනවා. ඒතකොට අපි හැමෝම ඔය තියෙන දුකෙන් 1000න් පීඩාවෙන් මිදෙන්න තමයි අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. පිළියමක් යොදා ගන්න නැත්නම් අපි දන්න දුකෙන් නිදහස් වෙන්න තමයි අපේ උත්සාහය තියෙන්නේ. ඒ උත්සාහය වෙනුවෙන් තමයි හැමතිස්සෙම හැමෝම කටයුතු සම්පාදනය කරගන්නේ. ඒතකොට දැන් අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ මේ අපි දුකයි කියලා ඔච්චරම කෑ ගහන, අඬන, දොඩන, හැපෙන, වැළපෙන ඔය දුක කියන එක ඇත්තටම මේ අපි හිතන් ඉන්න විදිහේ දුකක්ද නැද්ද කියන එක. මම ඔකට කියනනම් අපේ පෙළ දහමේ තියෙන ඔය අර්ථ දෙකම කායික දුක සහ මානසික දුක කියන එක සමහරවිට අපි හිතන් ඉන්නවා වෙන්න පුළුවන් මේ අපි එක දන්නවා කියන එක. අපි ඒක දන්නවද නැද්ද කියන එක තමයි පොඩ්ඩක් මේ විස්තර ගන්න හදන්නේ. අපි ගෙමට ගමු. අපේ තිබ්බ අපි වටිනාකමින් ආදරයෙන් රැකබලාගත්ත වටිනම වස්තුවක් හොරගම් කරා ගියන් කියලා. කවුරු කෙනෙක් හොරෙන් ඇවිල්ලා හොරගම් කරා ගියා කියලා හිතන්නකෝ. අපේ තියෙන වටිනම වස්තුව හොරගමකට ලක් වුණා. ඒතර දැන් කෙනෙක් කියන්න පුළුවන් ඔක දුකයි කියලා. දැන් මම අහන ප්‍රශ්නේ තමයි ඒ වටිනම දේ අරන් ගියාම කවුරු කෙනෙක් හොරගම් කළාම ඒක හොරා කැමරට ලක් වුණා කියලා අපි දැනගත්තාම එතන මොකද්ද තියෙන දුක අපිට? කියන්නේ රත්තරන් මාලයක් නැති වුණා වෙන්න පුළුවන්. නැත්නම් වාහනේ උස්සලා වෙන්න පුළුවන්. පාඩුවත් එක්ක. ඔව් ඒ කියන්නේ කෙලින්ම අර ඉන්නේ Tamanට වෙච්ච පාඩුවත් එක්ක. මට නැති වුණා කියන එක තමයි මේ ප්‍රශ්නේ. මම අහන්නේ මේ මට නැති වුණා කියන එකේ මොකද්ද අපි කතා කරන දුක? කියන්නේ අපිට තේරෙන දුක මොකද්ද? ඒ කියන්නේ ඒ තුලින් අපිට ලැබෙන්න තිබ්බ සුරේ මගේ ළඟ නැහැ කියනවා. මගේ ළඟ දැන් ඒක නැහැ කියනවා. ඔව් මගේ ළඟ ඒක නැහැ කියන එකෙන් එන දුක මොකද්ද?
චිත්ත පීඩාව. චිත්ත පීඩාව මොකද්ද? වික්ෂිප්ත ගතියෙන්. ඔව් ඒ මෙහෙමයි චිත්ත පීඩා මානසික ආතතිය කැළඹීම තාපනය දහනය ගිනි ගන්න බව නොසන්සුන් බව ඔක්කොම වචන ටික හරි තමයි මං අහන්නේ ඉතින් මොකද්ද දැන් ඔය වචන වලින් කතා කරන දුක කියන්නේ අපි හිතමු අපේ තියෙන වටිනම රත්තරන් ඔරලෝසුවක් නැති වුණා හරි ඔරලෝසුව නැති වුණා ඔන්න ඔක තමයි අපි තංගින දුක දැන් ඕක දුක කියලා නිකන් ලේබල් කරාට වැඩක් නැහැ නේ මානේ මොකද්ද ඕකේ තියෙන දුක කියන එක නැතිවීමේ දුක මොකද්ද දුක කියන එකේම අපිට නම් වචනයෙන් මෙන්න මේකයි කියලා හැම කියන්න බෑ. ඒක දැනෙන එකක්. අන්න ඒක දැනෙන එකක් නැත්තරම දැන් අර කියන්නේ පිච්චෙන ස්වභාවය දැන් මොකක් හරි චිත්ත පීඩාව කියන එක ඒක වචනයට නගන්න බෑ නේ දුක කියන එක කියන්නේ වික්ෂිප්ත ගතිය කියන එක. ඔව්. ඒ කියන්නේ අනාගත සිටීමට සාපේක්ෂව ඇතහැරුණ බව. අල්ලන් හිටපු එකට සාපේක්ෂව ඒක අයිමිනුවට තියෙන දුක ගැනද? මගේ කියලා තිබිච්ච දෙයක් නැති වීම. ඔව් ඒක හරි දැන් මම අහන්නේ මගේ කියලා දෙයක් නැති වුණාම මොකද්ද අපි කතා කරන දුක ඕකේ? දැන් මේ පැහැන නැති වුණා කියන්නේ මොකද්ද දැන් මේකෙන් එන්න පුළුවන් දුක? ඒ කියන්නේ පෑන හරහා අපිට ගන්න තිබිච්ච ඒ කියන්නේ ප්‍රයෝජන ටික නැති වෙනවා. නැතිවීමත් එක්ක අපිට එන පාඩු හරහා එන චිත්ත පීඩාව තමයි තියෙන්නේ. හරි අපි මේකයි කියලා දුක කියන එක අපිට නෑ දුක සැප මේකයි කියලා අපිට අර ඒක මෙහෙම විශ්ලේෂණය කරන්න බෑනේ. එහෙම දැන් ඒක මෙහෙම ඇඟ බේර ගන්න උත්තරයක් වෙන්න පුළුවන් ඒක. නෑ එතනට වඩා දැන් මම මෙහෙම කියන දැන් අර ලොකහරු කිව්ව එකේ දැන් අර අපිට සාමාන්‍යයෙන් ඒච්චර තේරෙන්නේ නැහැ අපි මේ අඬන්නේ අපිට ඒ නැති වෙච්ච එකෙන් අපිට ලැබෙන්න තිබ්බ වාසි ටික නැති වෙන හින්දා අපි මේ අඬන්නේ කියන අපිට ඒච්චර තේරෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඔය මලකේවල් වගේ තැන් වලට පොඩ්ඩක් නිරීක්ෂණය වෙලා තියෙනවා නම් එතකොට බොහෝ දැන් අම්මලා මැරුණාම බිරිඳ මැරුණාම ස්වාමී මැරුණාම අපි හුවක් වෙලාවට ඔය අඬන දොන්න ඒ පිරිසගේ අඳුනාව එන්නේ ඔයා නැතුව කොහොමද මේක කරගන්නේ වගේ එකක්. තේරෙනවද? ඒතකොට දැන් ඒ කෙනා නිසා වෙච්ච සිද්ධි ටිකනේ අපිට නැති වෙලා තියෙන්නේ. පැහැදිලිද? අපි එතනට පොඩ්ඩක් ඉමු ඈ. ඔව් ඒක දාලා දෙනවා කැමති නේ නොලැබීමේ දුක කියන එක. ඒ කියන්නේ එතන තියෙන්නේ කියන්නේ මොන හරි දැන් නැතුනම කැමති දේ නොලැබීමේ දුක කියන එක. මම මේ ඔක්කොම ටික පැහැදිලි වෙන්න කියන්නම්කෝ. හරිද මෙහෙමයි. දැන් අර ලොකු හඳුර කියපු තැනින් මම පොඩ්ඩක් පෙන්නන සාමාන්‍ය මිනිස්සෙක් පොඩ්ඩක් ඊට වඩා හිතනවා නම් එයා කල්පනා කරලා බලනවා ඇයි මෙයා නැතුනම මේ දේ නැතුනම මට දුක එන්නේ කියන එක. ඒක එයාට තේරෙනවා මට මේ දෙයින් මට මේ නැති වෙච්ච කෙනාගෙන් හෝ දෙයින් තිබිච්ච ප්‍රයෝජන ටික මට ආයෙත් නැහැ නේ. ඒ හින්දා තමයි මේ දුක තියෙන්නේ කියන්නේ. අර දුක මොකද්දවත් නිකන් අනුමාන ඥානයක්වත් නැතුව අන්න කෙනාට වඩා අර දුක පොඩ්ඩක් හරි දැනන් අන්න කෙනා ශ්‍රේෂ්ඨයි. මොකද එයා දන්නවා දුකට මොකද්ද ඒ තියෙන පදනම කියන්නේ. හැබැයි මේකයි වැඩි දැන්. දැන් අපි හිතමුකෝ ඒ දෙයින් ලැබිච්ච ලාභය නැති වෙනවා කියලා. හරිද? අපිට රීප්ලේස්මන්ට් එකක් තියෙනවා නම් ආයේ අපිට නැති වෙච්ච සැප ගන්න පුළුවන්කමක් තියෙනව නේද? අපි හිතමු පෑන් නැති උනේ කියලා. ඒ පෑන් නැති වුණා නම් මේ පෑනෙන් වෙච්ච ප්‍රයෝජනේ අපිට දැන් නැති වෙන්නේ. ඉතින් අපිට ලැබිච්ච මේ වාසිය උදව්වේ නැති වෙන්නේ. තව පෑනක් ගන්නවා. එහෙනම් මේක ගන්නොත් එහෙම මට තව එකක් ගෙන්න ගත්තා. තේරෙනවද? ඔව්. ඒතර දැන් ඒ මට්ටමින් හිතුවාම ලෝකයාට පොඩි සහනයක් තියෙනවා. මොකද පොඩි කාලයයිනේ. ඒකට සමාන දෙයක් ගේනකම් හරි. ඔව් අනික ඒ කියන්නේ ඒ අවස්ථාවට මේ මොහොතට ඉතින් ඒක රිප්ලේස් වෙනකන් ඉතින් අමුතර තමන්ට මේක සමස්ත සාධාරණ නෑ ඉතින් ඒක හැම එකක්ම අපිට කියන්න බෑනේ. ඔව් දැන් අන්න එතන තමයි ඊළඟ ප්‍රශ්නේ පටන් ගන්න. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඉතින් අම්මා වගේ කෙනෙක් රීප්ලේස් කරන්න බෑනේ හාඳුන්නේ කෙනෙක්. තේරෙනවද? ඒ කියන්නේ මිනිස්සෙක්ව එහෙම මේ හුවමාරු කරගන්න බෑනේ. භාණ්ඩයක් නම් හදාගත්ත හැයි මේ මොන හරි විදිහකට. හැබැයි මිනිස්සෙක්ව මේ ප්‍රතිසාධනය කරන්න බෑනේ. ඒ කියන්නේ ආයෙ ආව රීස්ටෝර් කරන්න බෑනේ. පැහැදිලි. එතන ප්‍රශ්නයක් එනවා. හරි. දැන් මේ අපි කතා කරන්නේ මේ දුක කියන එක අපි දන්නවා කියන අර්ථයෙන් ඈ තාම. හරිද? දැන් අපි ඔච්චර ගැඹුරින් අහනවා නම් අපි මේ ගැඹුරට මෙයා. දැන් ආයි බලන්න. හොඳට බලන්න මම කියන එක. මම කිව්වේ අපි දැන් අර භාණ්ඩය අයින් කළා දාමු. භාණ්ඩේ කතාවේදී රිප්ලේස්මන්ට් එකෙන් අපිට සහනයක් ගන්න පුළුවන්. අම්මා තාත්තා ළඟම පෙම්වතා පෙම්වතිය ඒ වගේ සහෝදර සහෝදරිය වගේ ඒ වගේ චරිතයක් ගන්න. අපි හිතමු එයා නැති වුණා. එයාව උස්සගෙන ගියා නැත්නම් එයාව හොරකම් කළා. කිඩ්නැප් කරන්නේ. ඒ වගේ වුණා කියලා මොනවා හරි හිතන්න කොහොම අපිට දුකයි කියන හිතන. එතන මම අහන්නේ මේකයිද? මම මේ එල්ල කරලා අහන්නේ ඒ කෙනා නැතිවීම කියන එකේ දුක මොකද්ද? මැරීම, මිය යාම කියන එකේ දුක මොකද්ද? ඉතින් මම අහන්නේ මිය යාම කියන මේ සීමාවනේ. මිය යන්න කලින්වත් මිය ගියාට පස්සේවත් දුක් ටික නෙමෙයි අහන්නේ. ඒ වෙලාවේ මොකද්ද මිය යාම කියන එකේ දුක? මොකද රීප්ලේස්මන්ට් එකට හරි යන්න ඕන වෙන්නේ දුක කියන එක පෙන්න ගන්න පුළුවන් නන්නේ.
ඒකට තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතින් පාඩුවනේ අපිට වෙච්ච දේවල් එයාගෙන් නැති වෙනවනේ දැන් ආයෙ හම්බෙන්නේ නැහැ කියන මට්ටමේ අතහැයි. දැන් මං අහන්නේ අර කෙනෙක්ව අරගත්තාම කෙනෙක්ගේ නැතිවීමක් වියෝවක් මේ කිඩ්නැප් වගේ මොන හරි එකක් වුණාම ඒ සිද්ධිය දුක මොකද්ද? ඒ සිද්ධිය. මොකද ඔය සිද්ධියනේ අපිට දුකයි කියන එකට ප්‍රධාන මුල නේ? මං අහන්නේ ඔය සිද්ධිය දුක මොකද්ද? දන්නා දුක. නොදන්නවා කියලා හරි දුකක් දාගත්තාම හිතට තියෙනවනේ ගන්නේ. නෑ එහෙම හරියන්නේ නෑ. දැන් උතන මං කියන්නේ හිතන්න කියන එක. ඒ කියන්නේ මේ මොහොතේ කියන්නේ එනේ සිද්ධිය දුක මට ඕන. එනේ හොරකම කියන එකේ දුක. හරිද? ඒ හොරකම් වෙච්ච දෙහි දුක සහ ඒ දෙහි කියද්දිම පයින්වාර්ථය එක්ක නැතනම් මම කිව්වොත් මරණයම කියන තැන අම්මා කියන කෙනාගේ මරණයම දුකයි. තේරෙනවද? කියන්නේ අම්මා කියන කෙනාගේ මරණ දුක එහෙමද? ඔව් මම කියන්නේ දැන් මේක අපිට සිද්ධියක් එපෑ. ඔව්. දැන් අච්චර මේ හුඟා වචනෙටම ගන්නවා නම් ඉතින් ඒක තාවොන්න. එහෙමත් වෙනවා නම් ඒ තා මම කියන්නේ පොඩක් අපිට හැමෝටම පොඩක් හිතන්න පලාස කරගන්න. සහෝදරයා වියෝ වුණා. මොකද සහෝදරයාගේ වියෝ වීම කියන එකේ දුක. ඔව් අපි කොහොම හරි ඉතින් අර දෙපැත්ත බැඳලාම තමයි කතා කරන්න තියෙන්නේ. නැත්තම් අර ඒ වියෝව කියන තැනින් අපිට ඕක හොඳට බලන්න අර කිව්ව එක. දැන් වියෝව සහෝදරයාගේ අම්මගේ තාත්තගේ වියෝව ගත්තොත් අපිට දුක එන්නේ වෙච්ච දේවල් ටිකක් හොඳට බලන්න මේක වියෝව කියලා හිතන්නකෝ මේ කැල හරිද? මේ පැත්තේ කොටසේ තියෙනවනේ මෙයා ඉන්න තාක් අපිට වෙච්ච සිද්ධි ටික. වාසි ටික. හරිද? මේක තමයි වියෝව. මේකෙන් පස්සේ මේ ටික වෙන්නේ නැහනේ. ඒතර මේකට සාපේක්ෂව මේ පැත්තේ තියෙන හිස්තන තමයි කියන්නේ ඔය. මේ කැල මිස් වෙනවා. තේරුණාද? සිද්ධ වෙනවද? ඒ කියන්නේ මෙහෙම මේ පැත්තට සාපේක්ෂව මේ පැත්ත බර කිරනවා. අර තරාදී මැද තියෙන කොටස අහුවෙන්නේ නැතුව යනවා. පැහැදිලිද? ඔය එතන කතා කරන්න බෑ. ඒක කතා කරන්නේ අර දෙපැත්ත අල්ලගෙන දෙපැත්තට සාපේක්ෂව කියන්නේ. මැද කතා කරන්නේ. ඒතකොට දැන් මේකයි උතර තැන. දැන් මම ඇහුවේ දැන් මෙතන අපිට තියෙන අපි දුක කියලා හිතාගෙන මේ වියෝ වීමනේ. අපි නිකන් කියවන්නේ නමට. හැබැයි හොඳට හිතලා බැලුවම තේරෙනවා ඒ වෙලාවට කියන්න එකක් නැහැ. එනේ මේ අපි දන්න දත්තවලින්. තේරෙනවද කොහොම උත්සාහ කරත් කියවන්න වෙන්නේ කලින් තිබ්බ ටික දැන් නැහැ කියන එකේ. පැහැදිලි මං කියන එක. ඔය ඉතලවන්නේ ජාජරා වියදේ මරණ කියලා අපි අහලා තියෙන ඔක්කොම දුක් වලට ඔයකම තමයි. අපි අද දුකයි කියලා කතා කරන මොන හරි තියෙනවා නම් ඒකම තමයි. දැන් මම ඔය පෙන්නුවේ මානසික දුක පැත්තට පොඩි බරක් දාලා. මොකද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හෝ තමන්ගේ ළඟම කෙනෙක් වියෝ වුණා කියන තමන්ගේ අතෙන් කෑල්ලක් යන්නේ නැහනේ. අත කපාගෙන යන්නේ නැහනේ. ඒ හින්දා ඔක හුඟක් දරුණු වෙන්නේ මානසික පීඩාව පැත්තට. මානසික දුක පැත්තට. හොඳට බලන්න මානසික දුකක් අපි තියනවා කියලා කොච්චර කියෙව්වා. මොකද්ද ඔය මානසික දුක කියලා ඇහුවාම තිබිච්ච දේවල් වලට සාපේක්ෂව නැතිවිච්ච දෙයක් හෝ නැති වෙලා තිබ්බ දෙයකට සාපේක්ෂව ඇතිවෙච්ච දෙයක් හෝ කියන සිද්ධි දෙක හරහා තමයි අපි ඔය දුක කියවන්නේ. මම මේකෙදි දැන් එකක් වැඩි කරලා කිව්වේ. මම ඉස්සලා කිව්වේ තිබිච්ච දෙයට සාපේක්ෂව නැතිවෙච්ච දෙයකින් තමයි අපි කතා කරේ කියලා. මම දැන් ඒක තව ටිකක් මේ ඉස්සරහට සංවර්ධනය කරා. තිබිච්ච දෙයකට සාපේක්ෂව නැතිවෙච්ච දෙයකුත් නැතිවෙච්ච දෙයකට සාපේක්ෂව ඇතිවෙච්ච දෙයකුත්. ඔය දෙපැත්තම තියෙනවා. පැහැදිලිද? එතකොට අපි මේ දෙපැත්තේ සෙල්ලම් දා ඉන්න බව ඇත්ත. හරිද? අපිට මේ සිද්ධියක කියන්න බෑ. පැහැදිලිද? මම ඒක පොඩක් තේරුම් කරන්න කිව්වොත් මෙන්න මෙහෙම එකක් මම කියන්නේ. මෙන්න මෙහෙම එකක්. වියෝව හරිද? වියෝව කියන මෙන්න මේක තමයි මෙන්න මේක තමයි දුක මොකද්ද කියලා අහන්නේ. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. වියෝව හරිද? මේක මෙන්න මේ කොටසනේ වියෝවට කලින්. මේකනේ වියෝවට පස්සේ. හරිද? අපි කරන්නේ මෙන්න මෙතන මොනවා හරි තිබ්බනේ ටිකක්. තේරෙනවද? ඒ ටික මෙන්න මේ කොටස නිසා මෙතන නැති වෙනවනේ. මෙන්න මේ දෙක තමයි අපි කියවන්නේ. මෙන්න මේ වෙනස තමයි අපි දුක කියලා කතා කරන්නේ. මම කියලා දෙනවද? මෙන්න මේ කොටස් දෙකේ අන්තරය තමයි අපි මෙන්න මේ දුක කියන එකෙන් කතා කරන්නේ. හැබැයි අපි මේ කොටස් දෙකේ අන්තරය කියන එක මගහැරලා අපි මේ දුක කියන එක එල්ල කරන්නේ මෙතනට. තේරෙනවද? මම කියන්නේ පැහැදිලිද නැහැ? මෙතන ඉතින් හොරකම වංචා ඔක්කොම දාගෙන යන්න. අනන්ත ගාණක් අපි ඔය කියන දුකයි කියන ඒවා ඔහොම තියෙන්නේ. හරිද? මම මෙතන පෙන්නුවේ මම කිව්වේ එකයි මෙතන ඇති වෙච්ච දේවල් මේ පැත්තේ නැති වුණාම ඒ අන්තරය ගන්නත් පුළුවන්. හරිද? නැත්නම් මෙතන නැති වෙච්ච දේවල් මෙතන ඇති වෙනකොට ඒ අන්තරය ගන්නත් පුළුවන්. කොහොම හරි සරලව කියනවනම් මම මේ අර්ථයක් දාන්නේ මෙතන. ඔන්න ඔය ඇත නැත ඔන්න ඔක තමයි අපි දුක කියලා ගන්න. මේ අර දෙපැත්ත ඉබ් දෙකෙන් දාන්නේ අර දෙපැත්තටම මාරු ගන්න පුළුවන් කියන එක.
කියන්නේ නැත සහ ඇත කියන ওই දෙපැත්තම වැඩ කරනවා මෙතන. මේක තමයි අපි දන්න ඔය දුක කියන එකේ මේ සංසිද්ධිය. ඉතින් හොඳට බැලුවොත් මෙන්න මේ දුක කියන එකනේ මෙතනින් අපිට අහුවෙන්නේ. අපි හිතන් ඉන්නේ මේ දුක කියන සිද්ධිය අපි දන්නේ මෙතනට කියලානේ. හරිද? හැබැයි එහෙම නැහැ. මේ දුක කියන එක අපි දන්නේ මෙන්න මේ දෙපැත්තේ. තේරුණානේ? ඔව්. එතකොට තේරෙනවද ඔය අපි වල උපේක්ෂාව කියන එකෙත් අර්ථෙන්නේ? ඔය අපි උපේක්ෂාවක් දුකයි කියලා කියෙව්වට කියවන්නේ ඔන්නෝම අන්තරේ. ඒ අර අපි කියන්නේ අර අපි ඔය පාළියේ තියෙන එක පව ගන්නවනේ අදුක්කම අසුඛ කියන තැන අපි උපේක්ෂාව කියලා හිතනකොට අපි හිතන්නේ මේ දුකත් නැති සුඛයක් නැති කියන අර අපි දන්න සැප දුක දෙකෙන් ගන්න. ඒක තේරුමක් නැහැ එහෙම. ඒ වචනේ දීලා තියෙනවා මොකද අදුක්කම අසුඛ කියලා. මෙහෙම දැන් උපේක්ෂාව මොකද ඔකට උපේක්ෂාව කියලා ගන්නවනේ. ඔව්. දැන් ඒතර මේ වචනේ දීලා තියෙන එතන ඒ අදාළ තැනට. කියන්නේ අම්මට මාම් කියලා කියන්න පුළුවන් නේ. ඒ වගේ. ඒ කියන්නේ මේ වචන වල වෙනස. හැබැයි ඒ වචනේ දෙන එක දැන් වචනේ ලිව්වේ කවුරුහරි ලොකු සාන්නවස නමක් මොන හැංගීමෙන්ද කියන එක අපිට හිතා ගන්න බැරි තමයි ওই ප්‍රශ්නේ. ඔව්. දැන් අපි කොට ගත්තොත් ස්කන්ධයන්ගේ විනාශය බලනවා කියන එක තමයි සිංහල අර්ථයෙන් තියෙන්නේ වැය ඥාණයට. දැන් විනාශය බලනවා කියද්දී අපි හැමෝටම උතරයි ඉතින් විනාශය බලන එක මහ දෙයක් නෑ. නැතිවීම වගේ. ඔව්. ඒ කියන්නේ විනාශ වෙනවා කියන්නේ අපි හැමෝම දන්නවා. ඉතින් විනාශය කියන්නේ වචනේ. ඒ වචනේ අතින් ලියන්න මොන හැංගීමද කියන එකනේ දර්ශනයකින් හම්බෙන්නේ. ඒකනේ දැන් වචන ශබ්දකෝෂයක් දන්න මනුස්සයට පොත් කියවන්න පුළුවන් තමයි. එයාට නිකන් මොකද්ද නිකන් අර මේ අnder දෙමළ කියනවා වගේ. මොකද වචන ටික තේරෙයි අදහස් තේරෙන්නේ නැහැ. එතන ස්කන්ධයන්ගේ විනාශය කියනකොට අර කෙලවරම තමයි එතනින් පේන්නේ. ඔව් එතකොට මේ විනාශය කියලා කතා කරන්නේ මේ අපි හිතන වගේ කඩලා බිඳලා යන එක නෙමෙයි. අනුපතිශේෂයෙන් වගේ ඒක. එහෙම නෙමෙයි. විනාශ කියන වචනේ පෙන්වන්නේ වැය පැත්තට. ඒ කියන්නේ නිරෝධයේ පැත්තට. එනේ උද්‍යාවේ ඥානේ අවිජ්ජා නිරෝධෝ කියන පැත්තට යන්නේ. තේනවද? ඒක දැන් ඒ හැංගීම නැතුව බලපුව මං හිතන්නේ ඉතින් මේක කොහොමද අපිට බලන්න පුළුවන් කියන එක. තේනවද? මම ඒ උදාහරණයක් කිව්වේ. ඉතින් ඕක ආපින්දම් මම කියන්න. ඒතකොට දැන් අපි එකක් තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ අපි කතා කරන වචන මේ කියන දෙබස් මේ කියන වාක්‍ය රටා ඔක්කොම අර හැංගීම උලුප්පා ගැනීම පිණිස කතා කිරීමක් මිසක නැතු දැන් මේ වචනේ අල්ලගෙන ඒක මේ කඩලා ගත්තා කියලා වැඩක් නැහැ. ඒකයි අර අදහස වටහා ගන්න එක තමයි ප්‍රධාන වෙන්නේ වචන පදවල මේ අර්ථ වලට වඩා. හැබැයි මම මතක් කරනවා වචනේ තියෙන අර්ථය, ඒ කියන්නේ උඩ තියෙන අර අපි කියන්නේ ෆේස් වැලියු එක නැත්තම් ඒ දින උඩාර්ථය. ඉතින් වචනේ තියෙන ඒ ස්වභාවික නිකන් අපිට වචනාර්ථයේ අර්ථය සෑහෙන ලොකු මේ වාසියක් කරනවා ඒ කියන අදහස උලුප්පන්න. ඒ දැන් මම අම්මා කියන්න ඕන තැනට නංගි කියලා හරියන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැතු වෙනවනේ. ඒ හැංගීමෙන්නේ නැහැ. නංගි කියලා කතා කරන කට්ටිය ඉන්නව වෙන්න පුළුවන්. හරිද? අම්මට. හැබැයි ඒක එහෙම සාමාන්‍ය නෑනේ. එයාට සාපේක්ෂව නංගි කියනකොට ඒ අදහස එනවා. අන්න ඒකයි. ඒතකොට දැන් ඒක අර බුදුහාමුදුරු කියන්නේ අර ජනපදයේ පාවිච්චි කරන වචන ටික බලන්න කියන එක. මට මතක නෑ ඒක තිබ්බේ නිරුක්ති පද සූත්‍රයේ හෝ එකක තියෙන්නේ. ඒ කියන්නේ පාත්‍රයට ඒ තන කියන්නේ මෙහෙම එකක් නම් ඒක පාවිච්චි කරන්න කියන එක කියනවනේ. තේරෙනවද? ඉතින් මම අදහස ගෙනාවේ අපිට මේ පැත්තකට යන්න පුළුවන්ද? කෙසේද? දැන් අපේ ප්‍රධාන පද නම් මෙන්න මේ සිද්ධිය. ඔව්. හරිද? දැන් මම ඇහුවේ මොකද්ද වියෝග තියෙන දුක කියන එක. ඉතින් ඒකට අපිට කියන්න පුළුවන් මෙලෝ එකක් නැහැ. වටෙන් තමයි කියන්න වෙන්නේ. හරිද? අර මම හැමදාම කියලා වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් දාම වටේම. හරිද? එතනත් තියෙනවා මැද හම්බ වෙන්නේ නැහැ වගේ කියන්නේ. නෑ මම කියන්නේ මෙතන මැද කියන එකට එළඹෙන්න එපා තාම. මේ මැද නෙමෙයි අපිට බ්ලොගේවත් හම්බෙන්නේ නැහැ මේ සිද්ධිය. තේරෙනවද? මේ මම අර ওই මැද කියන එක මං කිව්වේ දැන් මේ රූපරාමුවේ තියෙන මැදනේ. නැතු මේ මධ්‍යස්ථ ඒව නෙමෙයි. හරිද? මෙතන සැපවත් දුකවත් උපේක්ෂාවත් හම්බෙන්නේ නැහැ මේ සිද්ධියේදී. මොකද දුක තියෙන්නේ උපේක්ෂාව විතරක් නෙමෙයිනේ. සැප දුක දෙකේම හම්බෙන්න ඕනේ දුක කියන එක. හරියට. අර සැප දුක ලෙස දුක ලෙස පෙන්න තන දට්ටප සූත්‍රය. එතකොට මේ එතකොට දැන් ඔය දැන් මේ උපේක්ෂාවේ දුක හොයලා වැඩක් නැහැ හොඳේ. මේක වෙනම එකක් එහෙම කියමු. ඉතින් උපේක්ෂාවේ දුක කොහොමද අල්ලගන්නේ වගේ එකක්. එහෙම නෙමෙයි කරන්න ඕනේ. උපේක්ෂාව කුමක්ද කියන එක අර්ථ එනකොටම දුකක් එක තමයි ඒක තේරෙන්නේ. නැතු අපි උපේක්ෂාව දන්නවා දැන් ඒකේ දුක හොයන්නේ කොහොමද කියලා ගියාගෙන හරියන්නේ නැහැ. එහෙම වැඩ වෙන්නේ අපිට. ඉතින් අපි අහගන්න අනුරාධපුරය කියලා තන අපි දැන් හොයාගෙන යනවා. එහෙම වෙන්නේ නැහැ. මේකේ තියෙන අනුරාධපුරේ දන්නවා නම් දැක්කනම් යන්නයි තියෙන්නේ. හොයන්න දෙයක් නැහැ. පැහැදිලි. යනවා කියන එක කිව්වට يعني ක්‍රියා ඇක්ෂන් බේස් එකෙන් කිව්වට ඒක අර අපි කියන්නේ ඒක තමයි යාගේ අර සයුරට يعني සාගරයට නැත්නම් රළට නැත්නම් ජල පහට වැටුණා කියන එකනේ සෝතාපන්නයි කියන්නේ. සෝතේ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය. ආපන්නයි කියන්නේ ඒකට පැමිණියා කියන එක. ඊට පස්සේ කොහොමද ගලාගෙන යනවාමයි. يعني මොන ජගතරන් දායි නවත්තන්න වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ නියතෝ සම්බෝධි පරායනෝ කියන්නේ. ඉන්නේ නියතයි අනිවාර්යයි ඒකාන්තයි සම්බෝධියට යනවාමයි. තේරෙනවද? හරි. දුක කියන එක
ඒක දෙහිලාමයි තියෙන්නේ නොදන්නාකමට දෙපැත්තක් අල්ලනවා කියලා අර්ථයෙන් ගන්න බෑ. ඒක තමයි. දැන් මම ඒකමයි අහුවේ දැන් අපි බණ දහම් අහලා අපි දන්නවා අපි දුකකම ඉන්නවා කියලා අනුමානට. මම දැන් මේ පෙන්වන්න හදන්නේ අපි මේ කොච්චර හිතන්න ගියත් මේ සිද්ධිය. හරිද? හිතන්න ගියත් අපිට මිස් වෙනවා කියන එක මේ තැන. තේරෙනවද? ඒකයි මේක අර හිතලා සතුටු වෙලා යන්න පුළුවන් මගක් නෙමෙයි. ඉතින් හිතලා සතුටු වෙලා දැන් නම් මෙච්චර කෙලස් මිදලා තියෙන්නේ දැන් හොඳයි වගේ කියලා. තේරෙනවද? ඒ එතනවත් රමණය කරන්න බෑ. තේරෙනවද? තේරෙනවද? වේරමණී කියන එකේ අර්ථය තියෙන්නේ. ඒ රමණය ඒ කියන්නේ එතන හොඳයි සුවයි කියන තැනින් අල්ලන්න බෑ. තේරෙනවද? ඒක අල්ලන්න අපිට අහු වෙන්නේ නැහැ. ඒක අල්ලන්න බෑනේ කොහොමද අල්ලන්න. නෑ ඒක තමයි මම කියන්නේ මෙතන මෙතන අපි අර පූර්ව නිගමනයක් තියන් ඉන්න එක වැරදි මේ සිද්ධිය ගැන. ඒ කියන්නේ මේක අල්ලන්න බෑ. ඒ හින්දා මේක තේරුම් යන්න විතරයි ඕනේ වගේ කියන එක. තේරෙනවද? ඔව් ඒක නෝ. ඒ සිද්ධිය ඔක්කොම අපි අර කලින් ගත්ත දත්ත වලින් හිතන් ඉන්න රාමුව. තේරෙනවද? ඒකයි මම අර හැමසම කියන්නේ ඒක මේ වෙලාවේ ගාන බලන්න. තේරෙනවද? ඒ කියන්නේ පාස් පේපර්ස් ගාන අදින්න එපා. ඇද්ද ගමන් අපිට හිතෙනවා කියන්නේ මේක තමයි ඔය කියලා. තේරෙනවද? ඒකෙදි දැන් මේ අර්ථ ධර්ම ටික බලන්න. ඒකට ඒක තමයි අදහස එන්නේ. හරි. දැන් මම මෙතන පොඩ්ඩක් මේ කාරණාවේ මම පොඩ්ඩක් ගේන්න ආවේ. මම මේ වියෝ වගේ තැනක් ගත්තේ අපේ ඇඟෙන් කැලලක් යන්නේ නැහැ කියලා මම කිව්වේ ඒකයි. මෙතන මේ මානසික පැත්තට තමයි මම මේ දුක කියන එක පොඩ්ඩක් පෙන්නුවේ. හරිද? හරි. දැන් එතකොට කායික මානසික දුක කියන ප්‍රධාන ලෝකයේ තුල අපි හිතන් ඉන්න දුක් දෙකේ මානසික පැත්තේ දුක කියන එක දැන් අපිට හිතා ගන්න බැරි වෙනවා මෙතන. ඒකවත් අහු වෙන්නේ නැහැ. මානසික දුක් කියන එක දැන් අපිට තේරෙනවා ඒක පොඩ්ඩක් අපිට අහු වෙන්නේ නැති මට්ටමේ තියෙන්නේ. පොඩ්ඩක් නෙමෙයි කොහොමවත් අහු වෙන්නේ නැහැ. හරිද? හරි. ඊට පස්සේ දැන් කෙනෙක් ඊළඟට කියන්න පුළුවන් පදනම තමයි හරි දැන් මානසික දුක නම් අපිට අල්ලගන්න බෑ. ඒක හරි. කියන්නේ මානසික දුකක් අල්ලගන්න බෑ කියන්නේ දුකක් තියෙනවා අපිට අල්ලගන්න බෑ නෙමෙයි. අපිට සාපේක්ෂව එහෙම දුකක් නෑ දැන්. දැන් මේ අපි බණ්ඩ දහම් මහාන හින්දානේ කියන්නේ දුකක් ලෝකේ තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්ව නිසා මේ කියන්නේ අපි. හැබැයි අපිට අවංක වෙලා අපි බැලුවොත් මේ ලෝකේ කිසිම දර්ශනයකින් තොරව මම මේ දැන් කිව්වේ දර්ශනයක් නෙමෙයිනේ. මම මේ කිව්වේ නිකන් පදනමක් ඇහුවේ. මරණය කියන එකේ දුක මොකක්ද? ඒක කියන්න වෙන්නේ කලින් එකයි පස්සේ එකයි. මැද ටික හිස් වෙනවා. හරිද? එනේ අර බිස්කට් තියෙන්නේ මේ එක පැත්තක බිස්කට් පළුව අනිත් පැත්තේ බිස්කට් පළුව මැද තියෙනවා ක්‍රීම් ටික. මේ කතාව හැටියට මැද ක්‍රීම් ටික හොයන්න බෑ. තේරෙනවද? ඒකට එහෙනම් අපිට ක්‍රීම් බිස්කට් කියලා කියන්න බෑ. තේරෙනවද? නැතුව හිතන්න එපා ක්‍රීම් බිස්කට් එකේ මැද ක්‍රීම් නැහැ කියලා හිමේ කියන්නේ මේ. හරිද? එහෙම හිතන්න එපා ඒක මාර මෝඩයි. මෙතන මම මේ කියන්නේ අපිට හම්බෙන්නේ බිස්කට් පළු දෙකක්. තේරෙනවද? පැහැදිලිද? ඒකයි වැඩි ඈ. හරි. දැන් මෙතන මානසික දුක සම්බන්ධ ඔන්න ඔකයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ කියලා කියන්නේ මානසික දුක නෙමෙයි දැන් අපිට මෙතන බැලුවම තියෙන්නේ මොකද්ද? මානසික සුවය. හරිනේ? සුවයක් තියෙන්නේ. ඊට පස්සේ අපිට කෙනෙක් කියන්න පුළුවන් එක තමයි කායික දුක එහෙම නෑ කොහොමද තියෙනවනේ කියන්නේ. දැන් ඒ කියන්නේ අපි කැපුවොත් අපිට ගැහුවොත් මේ අපිට තිරිදනවනේ හඳුනන්නේ කියලා කියද හැකි. හරිද? මං කියන්නේ ආයි බලන්න අරකට වඩා හරිද? ඒ කියන්නේ මානසික දුකට වඩා ඒක නම් දැන් මට නිකන් වචනෙන් දෙකෙන් කියත හැකි ඔකෝය කිව්වට ගන්න බෑ නේද ඔහොම කියලා. එතකොට හිතනවා නම් පුළුවන් ඒක තේරුම් ගන්න. හැබැයි කායික දුක වගේ එකක්. ඒ කියන්නේ මෙහෙම ගැහුවොත් වගේ. හරිද? අර නිකන් ඇහැට පේනවා හරි කන්ට ඇහෙනවා නැත්නම් හිතින් හිතලා දුක් වෙනකොට මෙතන දැනෙනවා මේක. තේරෙනවද? මේක දැනෙනවා. ඒක තමයි අපිට හිතෙන්නේ. හරිද? දැන් අපි මේක පොඩක් මම මේ කියන්නේ හිතන්න පරාසයක් අල්ලන්න ඈ. මොකද මේ අපි මේ දුකයි කියලා මොනවා කියුවත් අපි ඇත්තටම මේකෙන් නිකම්ම පලා ගිහින් තියෙන්නේ. මේ අර්ථයෙන් පලා ගිහිලා තියෙන්නේ. ඒකයි අපි දන්නවා කියන කෝණයෙන් අහන්න යනකොට තියෙන ප්‍රශ්නේ මේවෙන් ගන්න පුළුවන්. දැන් මම කිව්වොත් එහෙම මෙහෙම ගැහුවාම හරිද? මෙහෙම ගැහුවාම මේ ගහපු එක රිදෙන්නේ මම මේ කියන්නේ මෙහෙම රිදෙන්නේ නැහැ කියලා නෙමෙයි. මම කියන්නේ හිතන්න පැත්ත. හරිද? මම ඒකාන්තයෙන් පිළිගන්නවා හිතට රිදෙනවා. හරිද? ඒක ගැන තරගයක් නැහැ. මම මේ කියන්නේ පොඩ්ඩක් හිතන්න කියලා. අපි මේ හිතන් ඉන්න එකේ කෝණේ පොඩ්ඩක් විපුල වෙන්න. පෘතුල වෙන්න. මෙහෙම ගැහුවාම ගහන්න කලින් රිදෙනවද? හරිද? ගැහුවට පස්සේ රිදෙනවද? ගහන කොට රිදෙනවද කියන එක කොටස් තුනකට එනවනේ. අරක වගේ තමයි. වියෝ වෙන්න කලින් දුකද? වියෝ වීම දුකද? වියෝ වුණාට පස්සේ දුකද? හරිද? මොස්පාන් මං කියන එක හරිද? මම ඕකෙන් පොඩ්ඩක් කියනනම් ආපු හින්දා වියෝ වීමට කලින් දුකද? නෑ. කොහොමද නැහැනේ. දැන් වියෝව දුකද? එකක් නෑ. ඒතර මට අහන්න තියෙන්නේ වියෝවට පස්සේ දුකද කියන එක තමයි. හරිද? ඒ හොඳට බැලුවොත් මේක පදනමක් තේරෙනවා අපි හිතන් ඉන්නේ පුස් කියලා. හරි? දැන් මොකද කලින් වියෝවට කලින් හරි පොඩි දුකක් තිබ්බනම් ඒ අනුසාරයෙන් වියෝවට පස්සේ දුක එන්නේ. එහෙනම් කියතයි දුකක් තියෙනවා කියලා. හැබැයි වියෝවට කලින් කාටවත් දුක නැහැ. වියෝ වීම කොහොමද දුක නැහැ. පෙන්වන්න බෑ. වියෝවට පස්සේ දුක් වෙන්න බෑ එහෙනම්. හරිද?
මම මේ කියන හොර තේරුම් ගන්න මේකේ තියෙනවා. හොඳයි අපි දැන් අපි හිතන් ඉන්න දර්ශනවල අපි මිච්ඡා පැත්තට යන්න දෙන පදනම් මේකේ තියෙනවා. කායික දුකට ආවොත් කායික දුකේ ගහන්න කලින් දුකද නැහැ. බලෙන්වත් නැහැ. අපිට බලෙන්වත් නැහැ නේ. පොල්ලකින් ගුටි ගන්න කලින් දුක් වෙන්නේ නැහැ. ගහන කොට දුකද කියන එක. හරිද? ගහන කොට දුකද කියන එක ආයි අරක තමයි. ඒක වැදුනට පස්සේ. ඔව් ආයි වැදුනට පස්සේ තමයි. දැන් ඒකනේ අර අස්සය පයින්න කලින් ඉස්තාලේ වහන්න නැත්තේ. පැන්නට පස්සෙමයි වහන්න පුළුවන්. ඇයි එතකොටනේ අවුල උනේ. අර මේ හොඳම කතාව මේ මට මතක නැහැ මම කොහෙන්ද මේ කතාව මතක මේ මට හමුනේ කියන එක. ඒකේ ලස්සන මේ අදහසක් එක මම හිතන්නේ පොඩි විහිළු කතාවක්. නමුත් ඒකේ ගත යුත්තක් තියෙනවා. එක මිනිස්සෙක් ඇවිල්ලා කියනවා යාළුවෙක්ට මේ මං ඉතින් අද ලෝකෙන් බේරගත්තානේ. ඊට පස්සේ යාළුවා හික කොහොමද? නෑ ලොකු ලැබුගින්නක් ඇති වෙන්න තිබ්බා මං එක නිවල දැම්මා කියනවා. ඊට පස්සේ නෝ කොහෙද පටන් ගත්තේ? නෑ අර මිනිස්සෙක් යනකොට සිගරට් කොටයක් දාලා තිබ්බා මං එක නිවල දැම්මා කියනවා. ඒක විහිළුයි වගේ තමයි උඩි. හැබැයි ආ කියපු කතාවේ බොරුවක් නෑ. මොකද පොඩි සිගරට් කොට කෑල්ලකට පුළුවන් මුළු මේ වනාන්තරයක් ඉවර කරන්න. පැහැදිලි. පැහැදිලි මං කියන එක. එතකොට මම කියන්න ගියේ අපිට ලැබුගින්න පටන් ගන්න කලින් කිව්වට අරක ලොකු බරක් නෑ. දැන් අර යාළුවා නිකන් ජෝක් එකක් කිව්වා වගේ. ඕක මඩක් කරන්න බැරිය කියන එක. හැබැයි එහෙම කරන්න බෑ. ඔය ලැබුගින්න මුළු මේ වනාන්තරයක් විනාශ කරලා අර යාළුවා ඒක බේරගත්තා නම් ලොකු බරක්. ලොකු තැනක්. තේරෙනවද? ඒ එකම සිද්ධිය තේරෙනව නේද? මම ඒක උදාහරණයක් ගෙනාවේ. ඒ කියන්නේ ගහන්න කලින් අපිට වේදනාවක් ගැන අදහසක්වත් නැහැ. ගහන කොට අදහසකුත් නැහැ. අපිට හිතෙන්නේ අපි දන්න සීමාවෙන් අපි දුක කියලා කතා කරනවා නම් කතා කරන්න පුළුවන් වෙන්නේ යහුවට පස්සේ. බහද? යහුවට පස්සේ ඉතින් මට ඒතර කියන්න තියෙන්නේ අරකම තමයි. දැන් මම මේ කිව්වේ ලෝකෙන් අපිට තේරෙන මට්ටම නෙමෙයි වඩා හිතන්න කියන එක. දැන් අර මම ඉස්සෙල්ලා මේ තිරේ පෙන්වන සිද්ධිය මම කිව්වේ වියෝ වෙන්න කලින් දුකකුත් නැත්තම් වියෝ වීම දුකකුත් නැත්තම් වියුණාට පස්සේ පුළුවන් ද ඔක ගන්න කියන එක. පැහැදිලිද? පැහැදිලිද? ඒ වගේ තමයි මේ කායික දුක කියනකොටත් ඔය අර්ථෙම තමයි තියෙන්නේ. පැහැදිලිද? කායික දුක් කියනකොටත් ඔය අර්ථෙම තමයි තියෙන්නේ. ඉතින් ඒක හිතලා බලන්න මට යෝජනා ගන්න තියෙන්නේ මේකයි. මානසික දුකක් නෑ අපිට තියෙන සුවයක්. හරිද? ඒ වගේම මට අනිත් පැත්තට ඔයගලන්ට කියන්න තියෙන හිතන්න කියලා කායිකයි කියන වේදනාව ටික. ආයි දුක පැත්තට යන්නේ සුඛ පැත්තට යන්නේ කියන එක හිතන්න කියන තමයි මට බලන්න කියන්න තියෙන්නේ. තේරෙනවද? ඒක හොඳට බැලුවොත් තේරෙයි අපි කායික දුක හෝ මානසික දුක කියන එක ගැන එහෙම මෙලෝ හතරක් දන්නේ නැහැ. තේරෙනවද? ඒකයි ඔක මම නිකන් පෙළ දහමේ අර්ථයෙන් ගත්තොත් ඔය දුක්ඛ සත්‍ය කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යමද දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍යමද කියලා අහන තැනක් තියෙනවනේ. ඔය යමක ප්‍රකරණය ඔගෙ ඉන්නේ. එතන බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මේ දුක්ඛ සත්‍ය anu දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයි. දුක්ඛ ආර්ය සත්‍ය anu දුක්ඛ සත්‍යයක් නෙමෙයි. දුක්ඛ ආර්ය සත්‍ය කියන එක තමයි ප්‍රධාන. එනේ ਸਰවත්‍රය. ඒ තුර තමයි දුක්ඛ සත්‍ය පිළිගන්නේ. තේරෙනවද? එතකොට හොඳට බලුවොත් තේරෙයි. ඇත්තටම මේ සත්‍ය අවබෝධය නිසාම තමයි කායික මානසික දුක කියන එකත් හරියට අහු වෙන්නේ. ඇයි මම එහෙම කියන්නේ? මම ඒක කියන්නේ පදනමක් ඇතුව හොඳේ. මම ඒක කියන්නේ මෙන්න මේක නිසා. මෙන්න මේ සිද්ධිය තමයි මෙන්න මේ මම කොටු කරන මෙන්න මේ සිද්ධිය තමයි ඇත්තටම දුක බවින් අල්ලගන්න ඕන කොටස. තේරෙනවද? ඒතර මෙන්න මෙතන තියෙන එක තමයි අල්ලගන්න ඕනේ. මේක දුකද සැපද කියලා. මේ මට්ටම. හරිද? අපි දැනට කතා කරන විදිහට මේක සම්පූර්ණ සැපයි. මම කිව්වේ තේරෙනවද? සැපයි කියන්නේ අපිට කියන්නේ කිසිම අදාළත්වයක් නැහැ මෙතන. තේරෙනවද? ඒක අපිට ඕනෙම නෑ වගේ. එනේ සරලව කියනවා නම් අපි නිකන් හැමෝටම තේරෙනිකොත් වර්තමාන මොහොත සැපයි වගේ එකක් මේ තියන්නේ. වර්තමාන මොහොත පූර්ණ සැපයක තියෙන්නේ. අර මං හුවක්ලාට කියද්දි කියන්නේ දැන් සතුට කියන එක. කියන්නේ පරම සතුට කියන එක හූතිය තිය විසිල් ගහ අපුඩි ගහ සතුට වෙන්න පුළුවන් තැනක්ද කියන එක. අපිට සතුට හැදුනාම hina යනවා. නිකන් ඇඟ කිලිපොලා යනවා. ඒ වගේ අමුතු සතුටක් නේ අපිට තියෙන්නේ. ඔය සතුට එන්නේ දුකට සාපේක්ෂව. අපි දන්න දුකට සාපේක්ෂව. පරම සතුට කියන්නේ මොකක්ද? හිම අදහලවත් නැහැ. හිතන්නවත් දෙයක් නැහැ. ඒක තේරෙනවද? ඒ කියන්නේ අපි අර ගිලිලා ඉන්නේ කියන්නේ ඒකේ. මම අහන්නේ අපි හැමෝම මිනිස්සු හැටියට හුස්ම වඩන එකට සතුටු වෙන්න ඕනේ නැද්ද පැවිදි සතරෙම? ඒ ඉතින් ඔක්කොම මේ කරන වැඩ පිළිවෙලවල් කරන්නේ හුස්ම නිසානේ. හැබැයි කවුරුත් ඒකට අමුතුවෙන් අපි හිතන්නේ සතුටෙන් සතුටු වෙන්නේ නැහනේ. ඉතින් අපිට ලෝක හුස්ම ගන්න දිනේ කියලා කන්නේ නැහැ. තේරෙනවද? හැබැයි හැමෝම ඔක්කොම දඟලන්නේ හුස්මත් එක්ක. ඒතර තේරෙනවද? ඒ අපි හුස්මට කැමති නෑ නෙමෙයි. අපි හුස්මට අමුතුවෙන් කැමතිත් නෙමෙයි. හුස්මට උපරිම කැමති උතන. තණ්හාව කියන්නේ තණ්හාව කියන එක අපිට තේරෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් එක අපිට පත්‍යං වෙලා තියෙනවා. පැහැදිලිද? ඒතන තමයි තණ්හාව කියලා පෙන්වන තැන බුදුහාමුදුරුවෝ තණ්හාව කියලා. ඔව් ඒක තව ටිකක් බලන්න ඕනේ කියලා මම කියන්නේ. කියන්නේ තණ්හාව වගේ වචනයක් එතන දැම්ම ගන්න නැතුව මොකද ඔය මම හුස්ම කෙනෙක් ගත්තේ පොඩි උදාහරණයකට. දැන් මොකද හුස්මත් අපිට දැනෙනවනේ මෙතන. පැහැදිලිද? මෙතන ඊට වඩා ඇතුළට යන්න ඕනේ.
පැහැදිලිද? හරි. මම මෙන්න මෙතන ඔයගලන්ට මම පොඩි තනක් කියන්නම්. මෙන්න මෙහෙම. දැන් මම මෙන්න මේ කොටස අර වර්තමානයේ කියලා ගත්තේ. හරිද? මම මේ කෙනෙක් පොඩ්ඩක් හිතන්න ඕනේ. මේ වර්තමානයේ මම මේ වියෝව කියන එක කොටු කරලානේ පෙන්වුවේ මෙතන දුකද සැපද අපිට තියෙන්නේ කියන එක. ඒක තියෙන්නේ අපිට يعني අපි දන්න දුකවත් අපි දන්න සතුටවත් කියන්න බෑ. අපි දන්න උපේක්ෂාව පෙන්න ගන්නත් බෑ මෙතන. හරිද? මේක සම්පූර්ණ අර නිකන් يعني සම්පූර්ණ නිකන් අපිව වෙලාගෙන වගේ ඉන්නේ. තේරෙනවද? ඒ කියන්නේ අර ඒ දවස්වල මම අර කිව්ව එකක් අර මේ ස්විමින් පූල් එකේ ඇතුළෙම කිමිදුම් කාරෝ හදිනවා ඉන්නවා කියලා අර ඒ කියන්නේ වතුර ටික හැමතිස්සෙම ගලනවා වගේම සිද්ධියක අපි ඉන්නේ. ඒ කියන්නේ එච්චරට ඒක ප්‍රණීතයි අපිට. හුස්ම වගේ කියලා හිතන්නකො පොඩ්ඩක්. තේරෙන්නේ නැත්නම් මම මේ කියන්න හදන්නේ මෙහෙම එකක්. හරිද? මෙන්න මේක හොඳට බලන්න ඕනේ. මෙන්න මේ වර්තමානය කියලා මම මේ නම් කරපු එක හොඳට බලන්න මේ වර්තමාන කියන සිද්ධිය මේ ඊට කලින් මොහොත කියලා ගන්න තැනට මේක පොඩ්ඩක් ආදේශ කරොත් මේ කලින් කියන මොහොතත් යම් මොහොතක වර්තමානයට එනව නේද? වර්තමානයේ තිබ්බ එකක් නේ. තේරෙනවද? ඒ වගේම ඊට පස්සේ කියන සිද්ධිය වර්තමානික එන්න තියෙන සිද්ධියක් නේ. තේරෙනවද මං කියන්නේ? මෙහෙමයි මේකෙන් දැන් වර්ධවා ගන්න එපා මම මේ කාලය එහෙම කරනව නෙමෙයි. මම මේ උපමාවකට ගන්නෙ හරිද? මොකද මෙහෙම කාලතරණයක් කරන්න බෑ. හරිද? අපි ඉන්නේ සජීවී ගතියක කාලතරණය ගන්න බෑ හැම. හරිද? මේ මම උපමාවට පෙන්නන්නේ මේ දැන් අපි හිතන් ඉන්නවනේ අර කලින් ඉතින් දුක තිබ්බා නැත්තම් මෙයා විය වුණාට පස්සේ මට දුක හරිය තියෙනවා කියන එක. මම කියන්නේ ඒකෙත් මේ අර්ථයේ තියෙන පුස් බව. වර්තමාන මොහොතේ අපිට දුක පෙන්න ගන්න බෑනේ. ඒතර වර්තමාන මොහොතක්මනේ අතීතය කියන එකෙන් අපි ගන්නෙ. ඒතර ඒකට ගියපු ගමන් එතන පෙන්වන්න බෑ. ආයි හිස් වෙනවා. දුක. ඒ වගේම අනාගතය කියන එකෙන් එනකොට එන්නේ වර්තමානයටනේ. නැත්නම් අපි අනාගතයට ගියොත් ඒක වර්තමානයේනේ. ඒතර ආයි මොකද? ඒ වයිමත් එතන අපිට පෙන්න ගන්න බෑ. මොකක්වත් පෙන්වන්න බෑ. පිටපසුගේ සිද්ධිය ගියා. ගිලිලා යනවා කියන්නේ අපි දැන් අපි හිතන් හිටියනම් තිබිච්ච දේවල් නැති වෙනකොට තමයි දුක තියෙන්නේ. නැත්නම් නැති වෙච්ච දේවල් ඇති වෙනකොට තමයි දුක තියෙන්නේ කියලා අපි ගත්තේ පොඩි අර ඊක්වේෂන් එක මේ පැත්තේ. ඔය මේ දකුණු පැත්තේ කෙරෝලේ. ඇතරින නැත හෝ නැතරින නැත කියන්නේ දුක කියලා. ඒකවත් ගන්න බැරි නෝ. පැහැදිලි. ඒතර අපි හිතලා ගන්න එක කියන එක කියන්නේ මේ මොහොත ගැන අපි මේ මොහොත ඉක්මවා කියපු ඔව් දැන් මම ඔන්න ඔකට තමයි එන්න හදන්නේ. දැන් එතකොට අපි කොහොමද මේ දුක කියලා එකක් හිතන් ඉන්නේ කියන්නේ. හරිද? මෙන්න මේකයි මම කිව්වේ මෙන්න මේ දෘෂ්ටිය තමයි අපිව කියන්නේ මිත්‍යා විශ්වාස වලින් නිවන් දකින්න පුළුවන් කියලා තැනට ගේන්න ප්‍රධාන මර්මස්ථානේ මේ සංකල්පනාව. දැන් මම මේ පෙන්වන්නේ නිකම් මේ කියන්නේ සංකේතාත්මකව මේක හිතන කෙනෙක්ට තේරුම් ගන්න මේ අපි හිතන් ඉන්න තැන් වල දුකක් කියලා මාත්‍රාවක් ගන්න බෑ. හරිද? හරි. දැන් එහෙනම් අපිට මේ තේරෙන දුකක් තියෙනවා මෙතන. හරිද? දැනෙන දුකක්. ඒ කියන්නේ අපිට මේ කායික දුක නෙමෙයි. කායික දුකට නම් දැන් කායික දුකක් ආවා කියන්නකො. මානසික දුකට වඩා ඉක්මනට ඕක නිවා ගන්න පුළුවන් විදිහ තියෙනව නේද? අතක් කැපුණොත් එහෙම අපි අඬ ඉන්නව නෙමෙයි. ඉක්මනට ප්ලාස්ටරයක් දානවා. අපි දන්නවා දවස් දෙකකින් වේලනවා. ඒක වැළුවම ඇත්තටම ඉතින් මානසික දුකට වඩා ඉක්මනට නිවා ගන්න පුළුවන්. තේරුණාද? එහෙම බලනවා. හරිද? දැන් මේ දුක කියන එකේ හොඳට බලන්න මම කියන එක හොඳේ. දැන් මේ කොච්චර මේ විස්තර කරත් හැමෝම කියයි නෑ ඉතින් දුක තියෙනවනේ. ඔව් තියෙනවා තමයි. ඔන්න ඔය අපි කතා කරන නේද දුක? ඔය අපි කතා කරන දුක සම්පූර්ණයෙන්ම අපි මවාගත් එකක්. තේරුණාද? අපි හදාගත්ත මේ හීන ලෝකෙක ඔය අපි කතා කරන දුක තියෙන්නේ. අපි මේ දුකයි කියලා කතා කරන සිද්ධිය මුලැමැදාග අපි හරියට දැකලා නෙමෙයි කියන්නේ. අපි හිතන් ඉන්නේ මෙහෙම සිද්ධියක්. පැහැදිලිද? ඒක කෙනාට වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ. තේරෙනවද? ඒකයි දැන් අපිට හිතෙන්නේ මේ අපිට නෙමෙයි. ඔක දේවතා සංයුත්තේ බලන්නකෝ අරගෙන. අර දෙවරු ඇවිල්ලා කියන්නේ මේ ඔය අපි අහලා තින්නේ අර සත්‍යාවිය ඕමට්ටෝ ඩහියමානිය මත්තකේ කියලා එතන පෙන්නන එක. එතන පෙන්නන්නේ කාමරාග පහනාය කොහමද එතන ඒ දෙවිවරු ඇවිල්ලා ඒ දෙවියා ඇවිල්ලා කියන්නේ මේ හිසගිනි ගත්තෙක් යම්සේ ගින්න නිවා ගන්න උත්සාහ කරනවද ඊට වඩා වේගෙන් ස්වාමීනි මේ කාමරාගය නැති කරගන්න නෙමෙයි උත්සාහ කරන්න ඕනි කියලා. ඒක තමයි බුදුහාමුදුරුවෝ අනිත් පැත්තට කියන්නේ. සත්‍යාවිය ඕමට්ටෝ ඩහියමානිය මත්තකේ සක්කාදිට්ඨි ප්‍රහාණාය සතෝ බිග්ගෝ පරිබජේ කියලා. ඕක කාමරාගේ නෙමෙයි දෙවියා ප්‍රශ්නේ මේ සක්කාදිට්ඨි ප්‍රශ්නේ කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ කාමරාගේ වැඩක් නැහැ කියන එක නෙමෙයි. ඔය එයා කතාවන්නේ කාමරාගේ ප්‍රහාණය කළා නෙමෙයි. කාමරාගේ යටපත් කළා තියෙන්නේ. ඒකනේ එයා බ්‍රහ්මතලයක ඉන්නේ. ඒ කියන්නේ අර කාමයේ රාග ඒ කාමරාග මට්ටම ප්‍රහීන නැහැ. තදංග විස්කමන මට්ටමට පහත් කළා. තේරෙනවද? මොකද මේ භාවනාවක් වලනේ උතන්ට යන්නේ. එයාට ඉතින් බලන්න උතන. ඒ දෙවියට තේරෙන්නේ ඒක එයාට ප්‍රහාණය වෙලා කියලා. තේරෙනවද? අර අප්‍රමුඛ වීම යටපත් වීම නැතිවීම කියන එක තේරෙන්නේ නැහැ ඊළ සත්‍යයට. තේරෙනවද? එතන හොඳට ගන්න තැන් තියෙනවා එවැගේ. අතට මම කියන්න ආවේ. එතකොට දැන් මෙතන ඒ දෙවියට සාපේක්ෂව එයා ඉන්න තැන දැන් ප්‍රශ්නයක් නැහැ. මේ කාම ලෝකෙන මිනිස්සු සත්තු දිහා තමයි දුක දැනෙන්නේ. එතනින්ම ගන්නකො වෙනස. අර සත්වයේ ඔක්කොම සෙට් එක දුකෙන් ඉන්නේ. එයා ඉන්නේ සැපේ. ඒතර එයා හැබැයි ඉන්නේ ලෝකේ. ලෝකේ තලෙම ලෝකෙක එක තැනක. හරිද? එනේ එකම බිල්ඩිමේ වෙන තට්ටුවක ඉන්නේ. මෙයා කියනවා යටම තට්ටු ටික දුකලු. උඩම තට්ටුව උලක් නැහැලු.
ඒතර අර කිව්ව අයියගේ වගේ දැන් මේ අපි මේ බලන විදිහට බලනකොට දුක් වෙනස් වෙනවා. වැහද? ඉතින් එහෙම වුණොත් එහෙම බුදුහාමුදුරට එක එක්කෙනාට එක එක දුක් ටික පෙන්වන්න වෙනවා. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් ඉතින් ඒක හරිනේ ඉතින් හාමුදුරනේ පටාචාරාවට තිබ්බ දුක නෙමෙයි නේද කිසාවදුනේ තිබි කියලා. ඒ තමයි අපිට පේන්නේ උඩ ෆේස් වැලියු එක. ඕන දුකක් ගැන කතා කරන්න බය නැතුව බුදුහාමුදුරට පුළුවන් හැකියාව එන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ සර්වත්‍ර කුලකේ දන්න හින්දා. තේනවද? ඔක මම උදාහරණයකට කිව්වොත් මම මේ උදාහරණයක් කියන්නේ ඕන වස්තුවක් මේ ද්‍රව්‍යයක් ගෙනාවොත් හරිද? ඕන වස්තුවක් ද්‍රව්‍යයක් ගෙනාවොත් එතන පරමාණු වලින් දන්න කෙනෙක්ට මේ ඔක්කොම පරමාණු කියලා කියන්න පුළුවන් නේ. ඒ වගේ මේ සමස්තයේ ක්‍රියාකාරීත්වය වෙනස් වුණාට ඒකේ මූල පදනම දන්නවනම් එයාට කියන්න පුළුවන් ওই සිද්ධිය. පැහැදිලිද? ඒකයි ඕන තැනකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක හරියට මේ වගේ. අපි හිතමු ගණිතය කියන විෂය. ගණිතයේ යම්කිසි මූල ධර්මයක් තියෙනවනේ. ඒ මූල ධර්මය දන්නවනම් මොන විදිහට ගාන ඩිසයින් කරලා දුන්නා. උත්තරේ ගත්තේ. හැබැයි දැන් පේපර් ටික විතරක් මේ ගවේෂණය කරන කෙනාට දෙන්නේ මොනවද? එකකට එකක් වෙනස්නේ. කොහොමද හදුවේ කියලා. හැබැයි ධර්මයේ දන්න කෙනාට මූල ධර්මයේ යාට කෙනෙක්ට වෙනස් නෑ. ඉතින් අංක ටික එහෙම කරන්න තියෙන්නේ. තේනවද? අංක ටික එහෙම කර ඉන්නේ නෑ හොඳේ. පේනකොටම තේරෙනවා හැදෙන්නේ මෙහෙමයි කියන එක. තේනවද? මම උදාහරණයක් තේරුම් ගන්න හරිද? හරි දැන් මෙතන අපි කියමින් ආපු තැන. කායික සහ මානසික දුක් කියලා අපි කතා කරන එකේ පුස්ස ඕකයි. හරිද? එහෙනම් හොඳට එකක් තේරුම් ගන්න මේ සත්වයා කියන එක දුකක් දන්න කෙනෙක් නෙමෙයි. හරිද? මේ අපි කතා කරන සත්ව පුද්ගල භාවය අපි කතා කරන මමත්වය කියන එකේ අපිට දුකක් තේරෙන්නේ නැහැ. ඒ තරම් අපිට සැපක් තමයි තියෙන හරියට විග්‍රහ කරගත්ත. කියන්නේ සැපක් කියන එක. ඔව් ඒ කියන්නේ සැපක් කියලා 아무තෙන් නමක්වත් ගහන්න දෙයක් නැහැ. එච්චරට සනීපෙන් ඉන්නේ. දැන් මෙතන මම කියමින් ආවේ දැන් ඒතකොට අපිට දුකක් කියන එකේ තියෙන ප්‍රශ්නේ. අපි දැන් කතා කරන දුක කියන එකේ. ඔතන ප්‍රශ්නේ තමයි ඇත්තටම කෙනෙක් විස්තර කරලා ඇහුවොත් කියන්න එහෙනම් ඔයාගේ දුක කියලා. එයාට තේරෙනවා එහෙම දුකක් නැහැ නේ කියලා. ඇයි ඇත්තටම මේ අපි කතා කරන දුකක් ලෝකේ පැනවෙන්නේ නැහැ. මං කියන එක තේරෙනවද නැහැ? අපි සංකල්පයක් ගොඩනගාගෙන මේ අපි කතා කරන සිද්ධියේදී ඔන්න බලන්න අපි කතා කරන හැම දුකක්ම මට වෙන එකක් නෙමෙයිද? මෙන්න මේක හොරද තේරෙනවද? අපි කතා කරන හැම දෙයක්ම කාට හරි වෙන දෙයක්. ඒතර අපි කතා කරන දුක මට වෙන දෙයකින් කතා කරන්නේ. පැහැදිලිද මං කියන්නේ? මට වෙන දෙයකින් කතා කරන්න පුළුවන් මෙන්න මේ ඇත්ත යථාර්ථය තුල කිසිම දුකක් අපිට නැති හින්දා. ඒතර මෙතන ඔන්න ඔය මම දැන් මේ පෙන්නුවේ වර්තමානයේ කිසිම දුකක් එහෙම අපිට හම්බෙන්නේ නැහැ කියලා. ඔය වගේ කියලා ගන්නකො මමත්වයේ. ඒතර ඔතන අපිට පය ගහන්න පොළොවක් තියෙනවා. ඕක උඩ තමයි අපි හිතන්න දුක හදන්නේ. ඒතර අපි මේ දුක නිදහස් වෙන එක තමයි අහන්නේ. ඒතර ඕන මෝඩ ක්‍රියා මේ පටිපාටිය ක්‍රියාවලියකට ගිහිල්ලා අපිට මේක හිස් කරන්න පුළුවන්. ඒ ඉතින් එහෙම එකක් වෙලා නැහැ නේ. මොනේ උදාහරණයක් නම් අපි හිතමු පීරිසිය කරනවම දුක එනවා. හරිද? දැන් පුදුම දුකින් අඬනවා. ඉතින් මම ගිහිල්ලා අහනවා දැන් ඇයි දුක? පීරිසිය කරනවනේ. ඒතර මම නිකමට ඇහුවොත් පීරිසිය කැඩෙන්න පුළුවන්ද බැයිද? සාමාන්‍ය කෙනා කියන්නේ අඬන්නේ පීරිසිය කැඩිච්ච නිසා නේ. එයා කියනවා පුළුවන්. මම හිතුවා පීරිසියක් කැඩෙන්න පුළුවන්ද කියලා බලන්න. කැඩුණොත් පීරිසියක් කියලා කියන්න බෑනේ මම. පීරිසියක් නම් කැඩලා තියෙන්න බෑනේ. ඒක දැන් පීරිසිය කරනවා කියලා එකක් නෑ නෙමෙයි. නෑ නෙමෙයි ඈ. එහෙම එකක් වෙලාම නෑ. ඒතර යාටම දෙනවා අතරින් ඉන්නා. හිම මොකක්වත් නෑනේ. ඒතර නොදන්න මනුස්සයාට තිබ්බ දුකක් නෙමෙයි ශුන්‍ය උනේ. යාට හරි. එතනින් තේරුම් ගන්න ඕක තමයි විමුක්තිය කියලා. ඕක තියෙනවා මට මතකයට ඒකට කියන ඉංග්‍රීසි වචනේ ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා උකට මට මතකයට කියන්නේ. ඒකේ වෙන්නේ මෙහෙම සිද්ධියක් මම කිව්වොත් මම උදාහරණ කියන්න හරිද? ඔන්න වෙද මහත්තයෙක් හිටියා ගමේ. හරිද? මේ වෙද මහත්තයා ළඟට දිගටම එනවා ලෙඩෙක්. හරිද? ඔළුවේ කැක්කමයි කියාගෙන. වෙද මහත්තයා බලනවා නාඩි අල්ල බලනවා, ඇස් බලනවා, හැමදාම බලනවා කිසිම අසනීපයක් යාට තේරෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ දැන් වෙද මහත්තයා වහම දිගින් දිගට කියනවා දැන් මේ මෙහෙමයි කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාට. හැබැයි ඉතින් ඔයා වුණනම් කොත්තමල් ටිකක් බොන්න පොඩ්ඩක් මේ උණු වතුරෙන් මේ නා ගන්න නැත්නම් පොඩ්ඩක් තවා ගන්න බාම් ටිකක් ගන්න කියලා කියනවා. හැබැයි මේක ඉවර නැහැ. ඊට පස්සේ වෙද මහත්තයාට තේරෙනවා සිද්ධිය මොකද්ද කියන එක. හරිද? ඒ සිද්ධිය තේරෙයි මං කියලා කියනවා. හරිද? ඊට පස්සේ දවසක් ඇවිල්ලා දැන් ඉතින් මාර විදිහට අඬනවා. මහත්තයෝ ඉතින් මේ මාස ගාණක් මේ ප්‍රතිකාර කරනවා මේක හරියන්නේ නැහැ නේ. බෙහෙතක් නැද්ද කියලා කියනකොට දැන් වෙද මහත්තයාට දැන් නෝට් වුණා වැඩේ මේකයි. ඊට පස්සේ වෙද මහත්තයා නිකන් ඉන්න ගමන් මෙහෙම ඉතින් අර ඇඟ පොඩ්ඩක් අතුල් අතුල් ඉන්නවා. හරිද? කතා ඉවර වෙලා මෙන්න මේ බෙහෙත් ගුලිය විශේෂයෙන්ම ඔබතුමාට හැදුවේ මේක බොන්න හරියයි කියලා කිව්වා. ඊට පස්සේ පහෝදා ඇවිල්ලා වැඳලා ගියා. අර මාස ගණන් තිබ්බ මේ ඔලුවකම හොඳ වුණා කියලා. හරිද? ඒකේ වෙද මහත්තයා කරේ ලොකු වැඩක් නෙමෙයි. හරිද? මේ ඇඟ අතුල් වෙනකොට කොහොමත් අර උඩ මැරිච්චාම නිකම්ම රෝල් වෙනවා. හරිද?
එයා ඒක තමයි මෙහෙම දුන්නේ බෙහෙත් ගුලිය කියලා. හරිද? එයා විශේෂයෙන් පොඩ්ඩක් ඒකට වර්ණාවක් දැම්මා. මේක ඔයා වෙනුවමයි හැදුවේ ඔය හිතරදෙට කියලා. හරිද? ඒක බිව්වට පස්සේ නිකම්ම හොඳ වුණා. ඒ නිකන් හොඳ වෙන්නේ තිබිච්ච එකකින්ද නෙමෙයි. එහෙම හිතරදයක් නෑ ඒකට. තේරුණා අපි පිස්සු කියලා. මේ හිතාගත්ත හිතලු කියලා. ඒ හින්දා අරක දුන්න ගමන් හොඳ වුණා. හැබැයි ලෙඩා හිතාගත්තේ මොකද්ද? එයා ලෙඩෙක්නේ කොහොමද? එයාට සාපේක්ෂව ලෙඩානේ. එයා හිතාගත්තා පුදුම තරම් දෙවියෙක් නෙමේ මහත්තයා ලෙඩේ හොඳ කරා කියන එක. ඔක තමයි අපිට වෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි ඇත්ත ලෙඩක් අපිට ඇත්ත ලෙඩේ තේරෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ පීස් අර උපමාවේ කතාවට සාපේක්ෂව එයාගේ වැරද්ද ඇත්ත වැරද්ද තේරෙන්නේ නැහැ. වැරද්ද තුල එයා හදාගත්ත වැරද්ද නිවැරදි කරගත්තා කියලා හිතෙන්නේ. හරිද? මම කිව්වේ ඊට වඩා ගන්නෝනේ ගැඹුරුද? එයාගේ ඇත්ත වැරද්ද තේරෙන්නේ නැහැ මේ මෝඩකමක් තියෙන කියන එක. හරිද? එයාට සාපේක්ෂව මෝඩකම තුල එයා හදාගත්ත ඇත්ත. ඔළුවට දෙනවා කියන්නේ. දැන් ඒක එයාට ඇත්ත වුණාට ප්‍රඥාවන්තයට අමුබොරුවක්. කරන්න දෙයක් නැහැ ඒකට ඇත්තටම. හරිද? දැන් හැබැයි මෙයාට දෙන්න බෑ ප්‍රතිකාරය. එහෙනම් දුන්නා අර මේ මැරිච්ච මේ අර හැම තියෙන ඒ ගුලිය. මෙයාගෙන කුණු ගුලිය. මෙයා බිව්වා දැන් මොකද වෙන්නේ? එයාගේ මෝඩකම උඩින් එයා හදාගත්ත ඇත්ත වෙච්ච ලෙඩ තියෙනවනේ. ඒ ලෙඩේට අර බෙහෙත දීව ගමන් මේක සනීපුණා කියලා ගත්තා. තේනවද? ඒතර උඩ ටික දැන් හරි. හරිද? ආයිපත් වෙන්නේ ආයි ඇත්තම මෝඩකමට. එයා ජීවිතේ මරණ වෙලාවේ පවා හිතන්නේ මොකද? යන්තම් ඇති. මගේ ලෙඩේ හොඳ වුණානේ. එහෙම කියලා හිතනවා. පහළ මං කියන්නේ. ඒතර අපි බොහෝ වෙලාවට මොන හරි විදිහට හිතලා මොන හරි විදිහකට කරලා මොන හරි විදිහට බලනව නේද මොකක් හරි එකක්. මෙන්න මේ වගේ තමයි නිවන කියලා. ඒක හරියට අර ඔළුව කැක්කුමට මාස ගාණක් ඇවිල්ලා ගත්ත අර මේ බෙහෙත් ගුලිය වගේ තමයි. තේරෙනවද? පහළ මං කිව්වේ. ඒකට සිද්ධිය තේරෙනවද එහෙම වෙන්නේ නැහැ කියන එක. අපිට මේ තියෙන පදනම තුල මේ මම මේ පෙන්නපු පදනම තුල කිසිම දුකක් නැහැ. එහෙනම් අපි හිතාගෙන ඉන්න දුකේට සමතයක් හම් වෙන කියන අපි හිතාගෙන ඉන්න දුක පරාසය. දුක පරාසය. ඒකයි මම කිව්වේ මේ අපි හිතන් ඉන්න දුකට බෙහෙත් නම් බුදුහාමුදුරුව කෙනෙක් එන්න ඕනේ නැහැ දෙන්න. හරිද? සතහට වන භව දුක කියලා කියන්නේ ඒකයි. අපිට තියෙන්නේ භව දුක නෙමෙයි භවය තුල දුකක් අපි මේ කියන්නේ. ඉතින් භවයේ දුකක්. තේනවද? ඔව්. භවයේ දුකයි කියලා හිතෙන්නේ. භවයේ දුක කියලා හිතන්න බෑ. භව දුකක් අපිට පෙන්න ගන්න ඕනේ. ඒක අතර විතරම සැපක්. ඔව් ඒක තමයි දැන් මම ආයිත් කියනවා උතර දැන් ඔය හැමතිස්සෙම මම අර කිව්වේ ඔය මමත්වය කියන එක අපි අරගෙන හැමතැනම කියනව නේද? ඒ මට්ටමෙන්ම ඒ තරම්ම මට ඒක සැපක් කියද්දි ඒ සැප නෙමෙයි මෙතන තියෙන්නේ. තේරෙනවද? ඒ සැපේ නෙමෙයි මෙතන තියෙන්නේ. අපි කතා කරන්නේ සාපේක්ෂ සැපයක්. ඒක දුකට සාපේක්ෂව. ඒ කියන්නේ ඔකට කියන්න පුළුවන් ඊටාම මම කියන්නේ පොඩක් මේ වැලිඩ් පොයින්ට් එකක් විතර. ඒ කියන්නේ වැලිඩ් ස්ටේට්මන්ට් එකක් විතර කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මමත්වයමයි මෙතන සැප කියන එක. පොඩක් එහෙම නොයන්න මේක පොඩක් ගැට ගහලා අල්ල ගන්න. නැත්නම් අපි පයින්නවමයි. මමත්වයමයි මෙතන සැප කියන එක. ඒක වගේ තමයි මේ තියෙන ඔය අපි නිකම්ම ගත්තොත් මේ මම කිව්ව වියෝව කියන එක. නැත්තම් අපි කතා කරේ වර්තමාන සිද්ධිය කියන එක. ඒක අපිට අදාළම නැහැ. ඒ කියන්නේ අපිට හිතන්නවත් දෙයක් නැහැ. ඒකයි අපි ඔය හැමතිස්සෙම මේ කාට හරි වෙන දුකක් ගැන කියවන්නේ. මෙතන ලොකුම හෙනගෙඩිය පාත් වෙලා තියෙන කෙනාට. يعني කෙනා තමයි හෙනේ. හරිද? අපි කතා කරන්නේ කෙනාට වෙන දේවල් ගැන. පැහැල්ද මං කියන එක? ඔව්. කෙනා කියන එකේ හෙන ගෙඩිය අපිට කතා කරන්නට අපිට ඔව් ඒකට තමයි මම දැන් එන්න හදන්නේ. කියන්නේ දැන් මේ මෙතන මේ අපි මම මේ මෙතන පොඩක් මේක මේ කඩලා පෙන්නුවේ මේ දැන් අපි හිතන් ඉනවා හරි දුක කොහොම හරි තේරුම් ගන්නවා කියලා. මේ අපි දන්න දුක තේරුම් ගන්න බෑ මේකේ. ඒක මුලින්ම තේරුම් ගන්න ඕනේ. අපි මේ කතා කරන්නේ කාමයේ ආදීනව සහ නෙක්ඛම්මයේ ආනිසංස කැලලක් මේ. මේ ලෝකයා දුකයි කියලා කියවනේ ඕකට. කාමයේ ආදීනවට. හැබැයි ඒක විවෘත මනසකින් බලපුවම මන් තේරෙනවා එනේ ඒක කවුරු හරි කෙනෙක් ඒක තීක්ෂණ බලුවම තේරෙනවා එහෙම එකක් ගන්න බෑ කියන එක. ඒ දැන් වියෝ වීම දුකයි කියලා එන කෙනා එයාගේ ප්‍රඥාව දියුණු නැත්තම් එයා මෝඩයි නම් අර ඇත්තම සංකාරයේ කියන ස්වභාවය අල්ලලා දෙන්න විදියක් නැහැනේ. අර නිකන් අර බෙහෙත් ගුලිය දුන්නා වගේ තමයි යාට අන්තිමට. පැහැදිලි. ඉතින් මනුස්සයා නිකන් රැවටෙනවා. මොකද එයා පැවැත්මටම හිර වෙනවා. එතකොට එයාට මොකද්ද හිතෙන්නේ? මට සනීප වුණා. එහෙම වෙනවනේ. ඒ වගේ තමයි ඉතින් ඇත්ත ලෝකෙට ගන්න මට ධර්මයේ තේරුණා. දුක නිවුණා. ඔව් දැන් දුක ඉවරයි. ඒ වගේ වෙන්නේ හින්දා. ඒ වගේ එන්නේ හින්දා කියන්නේ මේ සත්පුරුෂයෝ උත්තමයෝ ඉන්නවා එහෙම. හරිද? එනේ ඇත්තම සත්‍යවාදී විදිහට කතා කරන. හැබැයි අපි නිකන් නමට අහගත්තාම වෙන්නේ අර හිමියෝ. පැහැදිලි? ඒතකොට මට දැන් මේ මූලිකව පෙන්න ගන්න ඕනේ මේ අපි හිතන් ඉන්න විදිහේ දුක කියන එක බිඳුවයි මෙතන.
පැහැදිලි? දුක බිඳුවයි කියන්නේ සැපයි කියලා හිතන්න එපා. මොකද එහෙම සැප කියලා ගන්නකොට අපි දුකක් ගැන දැනගන්න ඕනේ. එහෙමවත් දන්නේ නැහනේ. අන්න ඒක තමයි කියන්නේ ඇත්තම පැවැත්ම කියලා. ඒක කියන්නේ අර සත්වයා තණ්හාවට දාස වෙලා ඉන්නේ කියලා. තණ්හාව කියන්නේ මොකද්ද? සරල අර්ථයෙන් කැමැත්ත. හරිද? කැමැත්ත කියන්නේ මොකද්ද? කැමැත්තක් ඇති වෙනවද මේ අප්‍රිය අමුතුරු තැනකට? ඒ කියන්නේ මිලෝ අපි කියන්නේ මිලෝ රහක් නැති තැනකට කැමැත්තක් එනවද? නෑ. ඒ කියන්නේ මිලෝ ලස්සනක් නැති. එහෙම මිලෝ මේ අහන්න බැරි එහෙම තැන් වලට අපිට කැමැත්තක් එන්නේ නෑනේ. අතන ඕනෝ ලෝකවතිත්ව තණ්හාදාස කියලා කියන්නේ. තණ්හාදාස කියන්නේ ඒකේ මේ මට ඕනේ සරලව මෙතන මේ නිකන් වපසරිය වෙන්නන විතරයි තාම. මම ඒකේ ගැඹුර පෙන්නද ගන්න. අර මම හිතර කියන්න උත්සාහ කරේ දැන් සාමාන්‍ය ප්‍රායෝගිකව ගත්තාම අපිට කැමැත්ත ඇති වෙන්නේ නෑනේ අප්‍රිය දෙයකට. ඉතින් ලස්සන දෙයකට ඇරෙන්න අවලස්සන දෙයකට එහෙම ඇති වෙන්නේ නෑ. හරිද? මම ආයි කියන්නේ මේ උපමාවක් කියන්නේ ලෝකයේ ඇතුලේ අවලස්සනයි කියන්නේත් ලස්සන. එහෙම එකක් තියෙනවා මම මේ කියන්නේ ඊට වඩා ටිකක් ඕදාරිකව හිතන්න. ඒතකොට එතන තේරෙනවද දැන් අපිට අමුතුවෙන් සැප හෝ දුක කියන්නවත් ඕනේ නැති මට්ටමට අපිව බැඳෙන්නේ ඒ බැඳෙන්න පුළුවන් තරමටම සැපයක් තියෙනවා. දැන් මෙතනුත් කෙනෙක් නොම ගන්න පුළුවන්. ඒතකොට මේ අපි බැඳෙන්නේ කියද්දි නිකන් අපි දෙයකට බැඳෙනවා වගේද කියන්නේ කියලා. නෑ එහෙම නෙමෙයි. හරිද? බැඳීමෙන්මයි. ඒ කියන්නේ බැඳීම නිසායි මේ මමත්වය සහ මගේකම කියන එක මෙච්චර අපිට මේ අල්ලගන්න බැරිලා තියෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ අපි කිව්වොත් දරා ගැනීම නිසාමයි නැත්තම් පැවැත්ම නිසාමයි අපිට කතා කරන්න පුළුවන් විදිහට මමත්වයක් මගේකමක් හම්බෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් මම කිව්වොත් පොඩි තැනක් දැන් අපි අද මම මගේ කියලා කතා කරන ඒවාදී අපිට තේරෙනව නේද මම කියන්නේ මේ වගේ එකක් මගේ කියන්නේ මේ වගේ එකක් කියලා. එතකොට අර මම අර ඒ දවස්වල පාවිච්චි කරපු උපමාව තියෙන ඔය මම මගේ කියන සංකල්පය අරගෙන මේ මෙතන තියෙන අර හිස් බව පෙන්වන්න ගත්ත උපමාව. මම මේක ලෝකෙ පැත්තට පෙන්වන්නම්. දැන් මෙතනට අදාළව. දැන් මමත්වය කියන එක නිසානේ මගේකම බිහි වෙන්නේ ලෝකෙට. දැන් අපි කොහෙද මම ඉන්නේ කියලා ගලවන් ගියොත් අපිට මමත්වය හම්බෙන්නේ නැහැ. හරිද? ඒක මම මේ කියන්නේ දැන් මේ හිස් බව පෙන්වන්න ගන්න නෙමෙයි. මේ අපිට වෙලා තියෙන හදිය පෙන්වන්න. එතකොට දැන් නිකම්ම තේරෙනවා යාට ඒකනේ මම කියලා කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඔව් ඒක හරියට මෙතනට ආවා වගේ තැන. ඇත්ත මමත්වය මෙහෙම කියලා පෙන්වන්න බෑ. මොකද පෙන්වනකොට මේ පැත්තේ මමත්වය තියෙනවා. ඒතර මම මේ මාව බලන්න මෙහෙට ආවා කියමුකෝ. මාව බලන්න මේ පැත්තට ගෙනාවා. ඒතර මම මේ පැත්තේ ඉන්නේ. තේරෙනවද මම කියන එක? අපි හිතමු බල්ලෙක් ගමු නිකන්. බල්ලෙක්ට නකුඩක් තියෙනවා. ওই නකුඩ බලන්න පුළුවන් කොහොමද? කැරගෙනවා පේන්නේ නැහැ. ඉතින් කොච්චර කරනවත් පේන්නේ නැහැ. තේරෙනවද? අදහස ගන්න මම උපමාවක් අර්ථයෙන් කියන්නේ නේද? එතකොට මේ ඔතන මට කියන්න ඕනකම තියෙන්නේ ඔය සකස් වීම නැත්තම් පැවැත්ම නැත්තම් හට ගැනීම නැත්තම් උත්පාදනය නැත්තම් උදාව ඔය කියන සමස්ත සිද්ධි මේ අපි හිතන වගේ මෙහෙම බලන්න බෑ. මොකද මේ බලනකොටම බලන බවම උදාවක තියෙන්නේ. පැවැත්මේ තියෙන්නේ. අර හරියට මම උදාහරණයක් කිව්වොත් අර මැරතන් එකක් දුවනකොට අපිට ටීවී එකෙන් පේනවනේ මැරතන් කෙනා දුවන එක. ඒ ක්‍රීඩකයා දුවන එක. අපිට තේරෙනවා එයා පළවෙනියා වෙන්නේ කොහොමද කියලා. ඒ පළවෙනියා වෙන එක බලන්න අපි මේ ඒ අවසාන ලකුණට ඉස්සරහෙන් බලන්න එපා. එනේ අපි යාට වඩා ඉක්මනට දුවලා. තේරෙනවද? ඒතර තේරෙනවනේ අපිට ඒක මිස් වෙනවා. ඒ කියන්නේ අපි මේ ඉස්සරහට ඇවිල්ලා කියන එක අපිට අමතකයි. අපිට පළවෙනියා කියලා තේරෙන්නේ අර තරං කරුවා. ඇත්තට පළවෙනියා තියෙන්නේ මම. ඕකම තමයි උදාහරණයකට කිව්වොත් මේ අපේ තියෙන ඡායාරූප ගත්තාම ওই ඡායාරූප වල ප්‍රධානම කෙනා නැහැ. ඡායාරූප ශිල්පියා ඔය එකකවත් නැහැ. තේරෙනවද? හොඳට එකක් තේරුම් ගන්න ඡායාරූප ශිල්පියෙක් අපිට මම උදාහරණයක් කියන්නේ ඡායාරූප ශිල්පියෙක් මොන හරි වැරද්දක් හොරකමක් කරලා ගැවිලා ගියා කියන්නකො. එක ෆොටෝ එකක් බැලුවටවත් හම්බෙන්නේ නැහැ හොරාව. තේරෙනවද? ඒ ඉතින් ගත්ත මිනිස්සයා මොන හොරකම් කරලා තියෙන්නේ? පැහැදිලිද? අර්ථය පැහැදිලි නේද? ඒතකොට තේනවාද අර මෙතන මේ ඔය නොදැනුවත්කම කියලා කියන එක හොඳට තේරුණානේ මේ වචනයටවත් ගන්න බෑ හරිනා. දන්නේ නැහැ කියන එක හිතෙන්නවත් බෑ. පොදු දන්නේ නැහැ කියලා හිතනකොටම දන්නවා. ඒකට එහෙනම් දන්නේ නැතිකම කියලා කියන්න බෑ. කියන්න බෑ. පැහැදිලිද? දන්නේ නැහැ කියන්නේ දන්නේ නැහැ. කියන්නේ එහෙම ගන්නකොට කොහෙන් හරි ඉතින් දන්නවා. අර අඩිය තියෙන එක වගේ තමයි පස්සට ගත්තා. කොහෙන් හරි තියවිලාමයි තියෙන එතන හම්බෙන්නේ. තමන් ඉන්න කකුලේ අඩිය පෙන්නන්නේ ගමන් පිටිපස්සට එනවනේ. අබුවම අඩියන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ මෙහෙම එකක්. හොඳද? දැන් අපිට වෙලා තියෙන්නේ මම උදාහරණයක් කිව්වොත් මෙහෙම එකක්. අපිට ඕනලා තියෙන්නේ ජීවත් වෙලා ඉන්නකොට පාංශුකුලේ බලන්න. තේරෙනවද? අපිට ඕනේ ජීවත් වෙලා ඉන්නකොට පාංශුකුලේ කොහොමද කියලා බලන්න. එහෙම පුළුවන්ද? බෑ. ජීවත් වෙලා ඉන්න කටියට පාංශුකුල දෙන්නේ කොහොමද? තේරෙනවද?
ඒක අපි කල්පනා කරනවා ඒක තමයි ජීවත් වෙලා ඉන්නකොට පාන්සල් ගන්න බෑ. එහෙනම් මැරිලා බලන්න ඕනේ. ඒක හිතනවා විතරයි. මම මේකනේ මේ අපි කතා කරන මේ ගැඹුරින් මේ ජීවත් වීම මරණය නෙමෙයි. මේක තේරුණා මම උපමා කතාව කියන්නේ. හරිද? ඒතර තේරෙනවද? දැන් අපි හිතා ගන්නවා ඒක තමයි මැරිලා බැලුවා නම් පාන්සකුලේ වෙන්න පුළුවන්. මැරිලා බැලුවට පස්සේ පාන්සකුලයක් ගන්න විදියක් හිතා ගන්න බෑ. අර ඔක තමයි මම උදාහරණයක් කිව්වර මේ බිත්ති හතරෙන් කොටු වෙච්ච සම්පූර්ණයෙන්ම වැහිච්ච මේ ඍජුකෝණාශ්‍රයකාර මේ ඝන කාබයක හැඩයේ තියෙන මේ කාමරයක පොඩි සිදුරක් තියෙනවා. ඒ ඇතුලේ කාමරේ ඇතුලේ ඉන්නකම් කියන්න පුළුවන් විස්තරේ කාමරේ. කාමරෙන් එළියට දැම්මොත් කාමරේ විස්තරේ කියන්නේ කිව්වම එයා කියනවා නම් විස්තරේ. එයා තාම ඉන්නේ කාමරේ. තේරෙනවද? පැහැදිලි. ඒක තමයි ලෝකයා කරන්නේ. ඒ කියන්නේ ওই කාමරය කියලා හිතන්නකෝ මේ නැත්නම් අපි ගමුකෝ ওই කාමරේ තමයි සසර කියලා. හරිද? සසර කියන එක ඇතුළේ ඉඳලා නිවන පූර්ණ කළොත් පිරිණිවුණොත් ආයි අපිට අරකගෙන අදහසක් එන්න බෑ. තේරෙනවද? ලෝකයේ සම්බන්ධ අදහස තියනවා කියන්නේම තාම ඉවර නෑ දුක. ඒකයි කෙලවර කරන්න ඕනේ කියනවා. පැහැදිලිද? පැහැදිලිද? හරි. එතකොට දැන් මට මේකේ මූලික පදනම ගන්න ඕනේ ඔය අපි කතා කරන විකෘති අදහස් විකාර ටික මේ අපි නිකන් හිතගෙන හිතලු විතරයි. ඒ හින්දා ඔය අපි හිතන් ඉන්න හිතලුව බොරුයි කියලා කියන්න බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් ඕනේ නැහැ. හරිද? බුදුහාමුදුරුවෝ ඔය වගේ තැනකට නෙමෙයි ධර්මයේ කියන්නේ. ඔය අපි හිතන් ඉන්න එකෙත් මෝඩකම පෙන්වන්න පුළුවන් මට්ටමට තමයි ඊට වඩා ගැඹුරෙන් අපේ මෝඩකම කියන්නේ. අපේ මෝඩකම කියන්නේ අපිම මෝඩයි කියන එක. තේරෙනවද? මේ ටික තේරෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ දැන් අපි අල්ලන් ඉන්නේ අපි දේවත්වයෙන් සලකන්නේ මේ දුකනේ. එතන ඇත්තටම එහෙම එකක් නැහැ හැම බැලුවා. හරිද? ඒ හින්දා අර ඕන මේ ගුලියක් අවලා අපිව රවට්ටන්න පුළුවන් උතන. ඒකද අපිට සතුටකුත් වෙනවා යන්තම් ඇති දුක ඉවරයි කියන එක. අපරාධ. හරිද? අන්න දැන් අපි මේක කොහොමද තේරුම් ගන්නේ කියන එක තමයි ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ. මොකද මේක තේරුම් ගන්න කියලාවත් බහින්න බැරි බව මං හිතන්නේ තේරෙන්න ඕනේ. හරිද? මොකද මේක තේරුම් ගන්නවා කියලා මොකක්ද තේරුම් ගන්නේ? දැන් මේ යන හැටියට අපිට එහෙම සැප දුක කියලා මොකක්වත් අදාළවත් නැහැනේ. තේරෙනවද? ඒකයි මං කියවර අපි සැපෙන් ඉන්නවා කියන එකවත් එච්චර උචිත නැහැ අපි පාවිච්චි කරන එක. මට මේකේ හැබැයි හොඳ පැත්තක් ඕගොල්ලෝ බලනවා නම් හිතන්න පුළුවන්. නොදැනීම කියන එකේ ගැඹුර අල්ලගත්ත හැකි. එන අනුමානයක්වත් අපි අනුමාන කරන්නවත් දන්නේ නැහැ කියන එක. තේරෙනවද? ඒ හින්දා තමයි අර මම ඔයගලට කියන්නේ මේ ඒ කියන්නේ හිතාගෙන අනම්මනම් හිතාගෙන අහන්න එපා කියන එක. දැන් අනුපාදේ කියන්නේ යන්නේ දැන් ඔන්න ශුන්‍යතාවය ඔන්න විග්‍රහ වෙනවා. එහෙම නෙමෙයි. හරිද? ඒ කියන්නේ එහෙම හිතන්න එපා කියන එක නෙමෙයි. අර අපි කලින්ම ප්ලෑන් එකක ඉන්න එක මාර අවාසි වෙන්න පුළුවන් සමහර තැන්වල. මොකද අපි දන්න දුකක් තියෙනවා. හොඳ ඒක අමතක කරන්න එපා. ඒතකොට දැන් ඒ දුකේ තියෙන පුස්ස පෙන්නුවේ නැත්නම් ඒක නා හිතාගන්නේ අර අපි හිතන් ඉන්න දුක ඉවර කරාම නිවන වගේ එකක් කියලා. තේරෙනවද? ඒකත් නිවීමක් තමයි සාමාන්‍ය ලෝකයට. පැහැදිලි. ඒකනේ දැන් ඉතින් අරූපාවචර බ්‍රහ්මතල වේවා සමහරලාට දැන් අර මේ මොහොතේ කිසිම ඇලීමක් ගැටීමක් නැතුව ඉන්න ඒ මොන හරි විදිහකට අපි උත්සාහ කරන්නේ. මොකද අපිට තේරෙලා තුනේ එහෙම ඉන්න පුළුවන් නම් වැඩේ හරි කියන එක. තේරෙනවද? ඒකේ විස්තරය තමයි මම මේ කිව්වේ. මං හිතනවා ඒක ටික පැහැදිලි වෙන්නද කියලා. පැහැදිලි. මම දැන් ප්‍රධාන ප්‍රශ්නේ අරක. දැන් එහෙනම් මොකක්ද හඳුනේ දැන් අපිට කරන්න වෙන්නේ වගේ එකකට එනවා. හරිද? ඒක මොකක්ද දාන්නේ එහෙනම් වගේ එකකට එනවා. හරිද? හරි. දැන් මම මෙතන මෙහෙම අදහසක් ගේන්න. මේ සිද්ධියේදී මෙන්න මෙහෙම මේකක් තියෙන. ඒ කියන්නේ අර මම ඉස්සෙල්ලා ඇඳපු රූපරාමුවේ මේ සිද්ධියේ මම අර කිව්වා නේද දැන් අර වියෝව කියලා මම මතක් කරපු තැන මෙන්න මේ වියෝව කියලා මෙන්න මේ සිද්ධිය. හරිද? මෙන්න මේ සිද්ධිය පොඩ්ඩක් අරගෙන බලන්න. හරිද? මේ සිද්ධිය ගැන මම කියන්නේ. ඒ සිද්ධිය අපි දැන් වෙනම කොටු කරලා ගත්තොත් මෙන්න මේ සිද්ධිය මේ තියෙන සිද්ධිය මෙතන අපිට අපි දන්න විදිහට දුක හෝ සැප හෝ උපේක්ෂාව හෝ ගැන අදහසක්වත් ගන්න බෑ. ඒ කියන්නේ මේක නිකන් නල් අපිට. ඒ කියන්නේ බිඳුවයි මේක. පැහැදිලිද? මේ ලෝකෙ පැත්තෙන්. හැබැයි මම දැන් මේ කියන්නේ ඒ කියන්නේ වචනෙන් හිතනවා කියන සිද්ධිය නෙමෙයි. මට දැන් මෙතන පොඩක් විස්තරේ පෙන්වන්න දෙපැයි. පැහැදිලිද? මොකද මම වචනේ ගෙනාවම මම කෙනෙක්ට කියන්න පුළුවන් ඉතින් ඔබ වහන්සේ ඔය කියන්නේ අර උඩ තියෙන දුක නේද ආයි කියලා. තේරෙනවද? එතනට නොයා බලන්න දැන් මම ඒකයි කලින්ම පෙන්නුවේ අපි දන්නේ කිය අවුල් ටික. හරිද? දැන් බලන්න මේක. මෙතන නිකන් අනුමාන කරගන්න බැයිද? අපි ගත්තොත් ඔය පොඩි ළමයෙක්ගේ ජීවිතය ගැන. එයාට පෙනීම ගැනවත් ඇසෙනවා කියලා සද්ද හෝ ගන්ධ හෝ එහෙම 아무තු විභේදන නැහැ. මම දන්නවා දැන් මම මේ කියන්නේ වැඩිහිටියෙක්ගේ කෝණේ. හැබැයි ඒකයි මම කිව්වේ දැන් එතන පොඩි ළමයාගේ පැත්තෙන් හිතන්න. හරිද? එයාට එහෙම අදහස් නැහැ. එයාට තමන් බබා කියලාවත් බබා කියලාකවත් නැහැනේ. හරිද?
ඒතකොට නමුත් හොඳට බලන්න එතන හිතුනොත් එතන හොඳට බැලුවොත් තේරෙන්නේ නැද්ද? එතන තියෙනවා ප්‍රශ්නයක් එයාට මේ ඒ සියලු අවයව අංග ප්‍රත්‍යංග සවිඥානිකයි. ඒ කියන්නේ ලයිව්. ඒ කියන්නේ යා ජීවියෙක්. හැබැයි මෙතන මේ මෙතන තියෙන ප්‍රශ්නේ එයාටවත් තේරෙන්නේ නැහැ යා ජීවියෙක් බව. පැහැදිලිද? පැහැදිලිද මං කියන එක? එතකොට අපි ගත්තොත් අර අඳුන් කුඳුන් වෙලාව, ඒ කියන්නේ දැන් නිදාගෙන හොඳට නිදාගෙන නැගිටිට පස්සේ ටිකක් අමුතු ගතියක් තියෙන්නේ. එතන කාලය, අවකාශය, දුර ළඟ හීන ප්‍රනීත සිවුම් ගන්න මොනවත් අදාළම නැහැ. කියන්නේ අපි ඒක ගැන නිකන් අපිට හිතෙන නිකන් එතන නිකන් අර සංකාර නිරෝධයි වගේ. එනේ සිතුවිල්ලක පහල වෙන්නේ නැහැ වගේ. පැහැදිලිද? එතන වුණත් ඒ කෙනා දිහා අපි බලන් හිටියොත් මේ පැත්තකින් නිරීක්ෂණය කරොත් අපිට තේරෙන්නේ දෙයා සජීවී කියලා දාන්න. තේරෙනවද? ඊට පස්සේ සිහිය නැති වෙච්ච වෙලාවක වගේ. ඒ තැන්වල Tamanට අදාළවත් නැහැ මමත්වයක් ගැන. මිලෝ දුක ගැනවත් අදාළම නැහැනේ. දැන් අපි හිතමු තමන්ගේ ළඟම කෙනෙක් විය වුණාම අඬලා සිහි නැති වෙනවනේ සමහර කට්ටිය. සිහි නැති වුණාට පස්සේ අඬන්නේ නැහැ නේ. තේරෙනවද? ඒ අඬන්න බැරි හින්දා නෙමෙයි. මොකද ආයි සිහම ආය අඬනවනේ. එනේ අතන වෙන්නේ මොකද්ද? ඒ අඬන්න ඕනේ කියලා ගන්න දුක ගන්න බෑ. පැහැද මං කියන එක? අපි ගත්තොත් මෙහෙම දතක් ගලවනවා. දැන් දත ගලනකොට වේදනාවයි පුදුම විදියට. ඒ හින්දා මොකද කරන්නේ? ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා. දැන් ඉතින් අර මිනිස්සයා අඬුවෙන් ඇදලා මිටියෙන් කැපුවා. කිසි ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? එතකොට දැන් එතන තියනවා නේද පුදුම මේ සුඛයක්. හරිද? බලන්න මම කියන්නේ. එතකොට තේරෙනවද ලෞකික ක්‍රම තියෙනවා ඔය සුඛය හදන්න පුළුවන් විදිහට. එතන සුඛය කියන්නේ hina වෙන එකක් නෙමෙයි. අන්න ඒක තේරුම් ගන්න. එහෙනම් දැන් ඔය දත ගලනකොට තියෙන සුඛය බලන්නකෝ. එතන සුඛය කියලා කියන්නේ මේ hina වෙනව නෙමෙයි. අප්පුඩි ගහනවා අම්බෝ යන්තම් ඇති මට දැනෙන්නේ. එහෙම නැහැ. අන්න ඒ වගේ සිද්ධියක් තමයි ඔය අපි කතා කරන මේ පැවැත්ම තුල තියෙන ස්වභාවය. පැහැදිලිද මේ අර්ථය ගන්න මම මේ වටෙන් කතා කියන්නේ පොඩ්ඩක් බලන්න එතනින්. හරිද? දැන් මම කියමින් ආවේ එතන තේරෙනවද අපිට අමුතු hina වෙන සැපයක් නැතුණාට දත හිරිවැට්ටුවාම එතන පැවැත්ම තියෙනවා කියන එක. ඒ කියන්නේ එතන පවතිනවා කියන එක. පැහැදිලිද? එතන ලයිව් කියන එක තේරෙනවද? ඔව් ඒක තේරෙනවා. නැත්නම් මිනියකට ඉන්ජෙක්ෂන් ගහලා දත් ගලවන්න ඕනේ නැහැ. නමුත් අර සජීවී කෙනාව ඉන්ජෙක්ෂන් එක ගහලා දත ගලවනකොට එයා ඉන්ජෙක්ෂන් එක ගැහුවේ නැත්තම් කෑ ගහනකොට තියෙන සජීවී බව ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ තියෙන ඒ ජීවියාගේ නෑනේ. ඒ තමයි එයා සැපෙන් ඉන්නේ. හැබැයි එතන සැපය තියෙන්නේ ජීවත් වීම තුල සැපය. ජීවී ගතිය එතන තියෙනවා. ඔව් ලයිව් ගතිය තියෙනවා. ඒතර දැන් මම මේ උඩුප්පන්න උත්සාහ කරේ ඔය ලයිව් ගතිය. මම හිතන ඒ දත් ගලවන උපමාව ඔය මෙතන උපමාවට මේ ආසන්න උදාහරණයක්. මේ අර්ථයට. පැහැදිලි හිරිවට්ටන ගතිය. හිරිවටන ගතිය හොඳට තේරෙන්නේ හිරිවැටිලා එන්නේ මට හිරිවැටිලා තියෙන කියලා තේරෙන්න බෑ හොඳේ. පැල් දැන් අපිට එහෙම නෙවෙන්නේ දැන් අපි කලවම මෙතන හිරිවැටිලා වගේ. ඉතින් මෙතන හිරිවැටිලා කියලා කියන්නේ මොකද මේ ටික හිරිවැටිලා නැති හින්දා. වටේ ගිහිල්ලා හිටියදට. ඒ කියන්නේ අරක ගන්න බෑ. එතකොට නමුත් දැන් මම කියමින් කතාවට ආව දැන් එතන තේරෙනවද ඒ වෙලාවේ ජීවි කියන එක එතන සිද්ධිය. අන්න අර. හොඳට බලන්න දැන් ඔය ජීවි ගතියම නේද අපි මේ අපි කතා කරේ අපි දන්න දුක කියන එක. ඔය තැනට පත් කරන්න මූල බීජ වෙන්නේ අර ඒ මූලිකව තියෙන ජීවි ගතිය කියලා තේරෙනවද? ඒ වර්තමාන මොහොතේ අපිට මෙලෝ ජීවි ගතියක් තේරෙන්නේ නැහැ. හැබැයි අපි අජීවිත් නැහැ. ඒක තේරෙනවද ජීවි ගතියටම නිමග්න වෙලා තියෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ඒක තුල අතරමං වෙලා තියෙන්නේ. ඒ අන්ධකාරය තුල ඉන්නේ. පැහැදිලිද? පැහැදිලිද මං කියන්නේ? ඔව්. අපිට එතන නොතේරුණාට ඒක නිසාමයි. කියන්නේ ඒ පවතින නිසාමයි ඊට පස්සේ පියවර ගන්න පුළුවන් වෙන්නේ. ඉන්නේ පෙනීම පවතින නිසාමනේ ඕන වෙලාවක රූප බලන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට දුක එන්නේ රූපෙන්. නමුත් රූප නිසා දුක් වෙන්න නම් රූපේ බාර ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒතර අපිට ওই හැකියාව දුක නැහැ. ඒකයි මේ ලෝකේ ඉන්න මිනිස්සු මේ දුකෙන් නිදහස් වෙන්න මොනවා කියෙව්වා. නිකන් හොල්ලන්නවත් බෑ ඒ තියෙන දුක. මොකද එහෙම හොල්ලන්නවත් දුක දන්නේ නැහැ. පැහැදිලි. අසනීපේ නැත්තම් මොන හරි අපි හිතමු වෛරස් එකක් දැන් තියෙන කොරෝනා ගමු. දැන් කොරෝනා වලට වැක්සින් එකක් හොයාගන්න උච්චර දඟලන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ කවුලක් නැහැ වගේනේ. තේරෙනවද? හැබැයි ඉතින් අත්‍තරම දන්න ඕනසය දන්න නේද මේක తాවකාලික පැලැස්තරයක් කියන එක. පැහැදිලිද? නමුත් සාමාන්‍ය බෞද්ධයට එහෙම හිතන්න බෑ. ඒක අදාළම නෑ වගේ. තේරෙනවද සිද්ධිය? දැන් මට කියන්න ඕනේ අර දැන් ඔන්න ඔය තියෙන ලයිව් ගතිය. ඔන්න ඔය ලයිව් ගතියමයි දුක කියන්නේ.
තේරෙනවද? ඒක දුක කියලා කියන්නේ ඇයි කියලා කෙනෙක් අහන්න පුළුවන්. හරිද? දැන් ඉතින් හවුනේ දැන් ලයිව් වුණත් කමන්නේ නේ මූල ස්වභාවය දුකක් නැත්තම්. ඊට පස්සේ දුකනේ ප්‍රශ්නේ. ඒතර අපි අර ඊට පස්සේ දුක් ටික අයින් කරගෙන අර ලයිව් ගතියෙන් ජීවත් වුණා නම් ඒක නෙමෙයි විමුක්තිය කියන්නේ. ඔකට තමයි අපිට හුඟක් වෙලාවට බහින්න තියෙන්නේ නේද? ඉතින් අපි බහිනවා නම් බහින උතන්ටමයි. ඔක්කොම දුක් ටික නිරෝධ කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් හරි වගේ එකක්. මෙහිමයි ඔකේ අර්ථය. මම ඒකට උදාහරණයක් කියන්නම්. අර මේ වෙද මහත්තයාගේ සිද්ධියම මෙතනට ගැඹුරට අරගෙන. අර වෙද මහත්තයාගේ මම කිව්ව කතාව ගුලියක් දුන්නා කියලා. එතන බලන්න දැන් මම මේ කියන්නේ අර හිතන් හිටපු මේ උඩ අපේ සිද්ධියට නෙමෙයි. මේ උපමාව කෙලින් මම මේ ගන්නේ අර ලයිව් කියන ගතියට. හරිද? හරිද? දැන් කවුරු හරි හිතනවා නම් මේ හාමුදුරුවෝ කතා කරන්නේ ස්තර දෙකක් කියලා එහෙම නෙමෙයි මම කියන්නේ. මේ අපේ ජීවිතේ මම කියන්නේ. හැබැයි අපි හිතන් ඉන්න ජීවිතේ කියන එකේ පදනමයි මම පොඩ්ඩක් ගලවලා පෙන්නන්නේ. හරිද? හරි. දැන් අර උපමාව මම ආයි ගන්නවා පොඩ්ඩක් මේකේ ගැඹුර ගන්න. දැන් අර ඔළුව කැක්කුමයි කී හිටපු ලෙඩා ගන්නකො. ඒ ඔළුව කැක්කුමයි කියන සිද්ධිය ගණ්ඩ අර පෙනීම කියන සිද්ධියෙම. පෙනීම කියන සිද්ධියෙම ගන්න අර ඔළුව කැක්කුමයි කියන සිද්ධිය. තේනවද? තේනවද? පෙනීම කියන සිද්ධියම. එතකොට තේරෙනවද දැන් ඒක අපිට මාස ගානක මේ ඔළුව අමාරුවක් නෙමෙයි දැන්. කල්ප කෝටි සහස්‍ර ගානක සසරක ඔළුව අමාරුවක් වෙ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ වගේ තමයි වෙද මහත්තයා. ඒතර බුදුහාමුදුරුවෝ ධර්මයේ කියලා දෙන්නේ අර වගේ ගුලියක් තමයි. ඒතර ඒ ගුලියත් අරක නිෂේධනය වෙනකොට ඒකෙන්ම නිෂේධනය වෙනවා. තේරෙනවද? අර කුල්ලූපමං වික්කවේ දේසිස්සාමි නෝගහනත්තා නිසරණතා කියලා පෙන්නනේ. පැහැද? කුල්ලූපමං වික්කවේ ධම්මං දේසිස්සාමි නිතරණතා නෝගහනත්තා. ඒකනේ කියartifactId. ඒ ධර්මය පහුරු උපමාවකට දේශනා කරමින් කරේ තියාගන්න යනවා නෙමෙයි. ඊතර වෙන්න පිළිස. පැහැද? ඒතර එතන තේරෙනවද ඒ අර මම හුඟක් වෙලාවට මතක කරන්නේ ඥානයේ කොටස. ඒ ප්‍රඥාවද අතහැරෙනවා මෙතන කියලා. ඒතර තේරෙනවද අර දැන් අර රෝගියාගේ අදහසින් ගත්තොත් නුවණ වගේ තමයි හරියට අර හිස රදේ සම්බන්ධ නුවණ. හිස රදේ සම්බන්ධ නුවණ කියන්නේ මොකද්ද? මේකේ වැරද්ද සම්බන්ධ නුවණ. හරිද මං කියන එක? තේරුණානේ? ඒ කියන්නේ මම අදහස් කරේ නුවණ කියන්නේ අර ඔළුව කැක්කුම සම්බන්ධ නුවණ. මිසා ඔළුව කැක්කුම සනීප වෙන තැන නෙමෙයි. තේරුණාද? ඇයි දැන් මේ ඔළුව කැක්කුම සනීප කරගන්නවා කියන තැන යෙදෙන්නේ කියන්නේ දැන් මේ උදාහරණයකට මේ රෝගියාගේ ඔළුව කැක්කුම කියන එක යා තේරුම් ගන්නවා කියන්නේ මොකද්ද? ඔළුව කැක්කුමෙන් සනීප වීම කියන එක නිසානේ එයා සම්පූර්ණ ඔළුව කැක්කුම තේරුම් ගන්නෙ. ඒකනේ බෙහෙත බයින්න තු බොන්නේ. අර මට මතක් වුණේ දවල් පිරිත් කියනකොට ලස්සනට කියනවා මේ පිරිත් වල මේ සෙත් පිරිත් වල සක්කත්වා බුද්ධ රතනං සක්කත්වා ධම්ම රතනං සක්කත්වා සංඝ රතනං ඕසදං උත්තමං වරන් කියන්නේ. කියන්නේ ධර්මයේ සංඝය මේ බුද්ධ රත්නය බුද්ධ ගුණය ධම්ම ගුණය සංඝ ගුණය කියන්නේ ඕසදයක් වගේ උත්තමයි කියන එක. ඖෂධීයම උත්තරීතර ගුණය. ඒතර ඒ ඖෂධය කියන එක තනින් බලන්න. ඒතර අර ධර්මයේ දකින්නවා කියලා කියන්නේ අර තියෙන හිසරදේ සනීප වීම. මම කිව්ව වචනේ හරිද? හොඳ හිසරදේ සනීප වීම කියලා තමයි මට කියන්න වෙන්නේ. හැබැයි අර එහෙම තිබිලම නැති ගතිය. ඒ කියන්නේ අර දැන් එතන හැටියට නම් අර නොදන්නකම කියන එක නැත්තම් හදාගත් එකක් කියන එක. එහෙමයි මං කිව්වා දැන් අර දැන් මම හදාගත් එකක් ගැන මේ කියන්නේ. මම ඒක මුලින්ම අතන කිව්වා. මම ඒකින්ද මම ඒක ආයි නැවත රිපීට් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හදාගත්තා කියන සිද්ධියනේ මේ කියන්නේ දැන්. ඔය ඔළුව කැක්කුම තියෙන මිනිස්සයාට ජීවිතේ මොකද? එයාගේ මමත්වයේ සම්පූර්ණ පවතින ඔළුව කැක්කුම මත. තේරෙනවද නේද? ඒතකොට දැන් එයා හිතෙන් හදාගත්ත ඔළුව කැක්කුම කියලා තේරෙන එකනේ මේ කියන්නේ. ඒ අර්ථයෙන් ගන්න එපා. ඔළුව කැක්කුම කියන එක සත්‍යයෙන් වෙලා වගේ අදහස්. ඔව් ඒ ඔළුව කැක්කුම වගේ තමයි අපි මේ කතා කරන මෙතන වර්තමාන මොහොත. ලයිව් ගතිය. ඒතකොට එයා ඔළුව කැක්කුමයි කියලා එයා ඇවිල්ලා බෙහෙත් ගන්න කියන්නේ මොකක් නිසාද? ඔළුව කැක්කුම තමයි එයා කියන්නේ. එයා විස්තර කරනවා මේක කියලා. හරිද? එතකොට දැන් මම දැන් අර උපමාව දෙපැත්තනේ ගත්තේ. අර මම පළවෙනි තැන උපමාව කැඩුවේ. එනේ මේ පළවෙනි තැන මේ ග්‍රැෆික් එකේ ඇඳලා මම කැඩලා පෙන්නුවේ අපි දන්න එකක් නැහැ කියලා. ඒක තමයි මම අර ඔය වෙද මහත්තයාගේ උපමාවම ගෙනල්ලා පෙන්නුවේ එතන තියෙන පුස්ස. හැබැයි ඒ උපමාව තමයි දැන් මේ ගැඹුර පෙන්වන්නත් ගන්න තියෙන්නේ. ඉස්සෙල්ලා මම උපමාවෙන් ගත්තේ මේ දින මෝඩකම පෙන්වන එක. එනේ අපි හිතන් ඉන්න ගොංකම. හැබැයි ඇත්තම ගොංකම පෙන්වන්නත් ඒකම තමයි ගන්න තියෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ එතන අර එයාට තියෙන අර ඒ ඔළුවට කොහොමද උනාට පස්සේ අර තියෙන මෝඩකම වගේ පෙන්වන්නේ. එනේ අපි හිතන් ඉන්න දුක ගැන ආයි අමුතුවෙන් බෙහෙත් කරන්න දෙයක් නැහැ. ඒකටත් අර උපමාවේ හැටියට නිකන් මොන හරි කොළ ගුලියක් දුන්නත් හොඳ වෙනවා. ඒක තමයි අපි දඟලන එක. හැබැයි ඇත්තටම ධර්මාවශ්‍යදිය කියන එකත්
නිතරණතායනෝ ගහනතාය කියන පරයයන් ගන්නකොට ඒකත් අර ඖෂධය වගේම තමයි. එනේ සසර නිසාමයි ධර්මයේ පවතින්නේ. තේරෙනවද? එනේ කෙලෙස් නිසාමයි නුවණක් එන්නත් ඕනේ. අර මම අර කිව්වේ ලොකු සානසරම එක බණකදී මට කියන හුණා මේ හොඳ කතාවක් ලොකු හඳු කිව්වේ නිවන් දකින්න නම් තියෙන හොඳම සුදුසුකම තමයි අවිද්‍යාව. ඒ හින්දා හැමෝම නිවන් දකින්න සුදුසු. මොකද ඉතින් අවිද්‍යාව නැත්තම් මොකද්ද කරන්නේ? ඉතින් අවිද්‍යාව නොවෙනවා නම් නිවනක් කියන එක මොකටද කතා කරන්නේ? තේරෙනවද? පැහැදිලිද මං කිව්වේ? අදහස් තේරෙනවද මං කිව්වේ? එතන ඒ උපමාර්ථය බලන්නකෝ. අර නොතිබීම කියන අර්ථය පේනවද? දැන් ඔන්න ඔය හොඳට ගන්න ඕන තැනක් තියෙනවා. ඔය පෙර නොතිබීම يعني පෙර තිබිලාම නැතුනේ. පෙර කියන වචනේ එහෙම ගන්න එපා නිකම්ම උදාාරිකව පෙර කියනකොටම හරි ගියා. හරිද? නොවීම කියන අර්ථයෙන් ගත්තොත් නොවීම කියන එකට සාපේක්ෂයි කියලා මම වචනෙට කියන්නම්. හැබැයි නොවීම කියන අදහස එනකොට නැත්නම් නොවීම කියන අර්ථය එනකොට නැත්නම් නොදැනීම කියන අර්ථය හරියට අහු වෙනකොට තමයි නොදැනීම ඇත්තට තේරෙන්නේ. වීම තේරෙන්නේ. ඔව් මේ අර්ථයෙන් මේ කිව්වේ ඒක. හරිද? නොදැනීම කියන එක හරියට තේරෙන්නේ නොදැනීම තේරෙනකොට. මොකද ඒක? ඒ කියන්නේ අර රෝගියාට ඇත්තටම නොදැනීමයි තේරෙන්න ඕනේ මම නොදැනගෙන හිටපු බව. අදහස ගන්න ඕනේ. එතන මම කියන එක මට දැන් අර වචනේ සම්පූර්ණ වෙන්නේ නැහැ නැත්තම්. මේ වාක්‍ය සම්පූර්ණ වෙන්නේ නැහැ නේ භාෂාවේ. මම කියලා එන්නේ නැත්තම්. ඒ හින්දා ඒක එන්නේ. හැබැයි අර මට ඒතර කියන්න ඕනකම තියෙන්නේ දැන් අර සම්පූර්ණ මමත්වයේ කියන එක වගේ තමයි හිසරදේ කියන එක. තේරෙනවද? ඒකම සම්බන්ධ වෙලා දැන් ඔය තියෙන වර්තමානයේට. අපි දුකක් නැහැ කියලා හිතන් ඉන්න එක. පැහැදිලිද? මොකද උපමාවක් ගන්න ඕනේ හින්දා. ඒතර දැන් ඒ දුක ඇවිල්ලා තියෙන විදිය බලන්න කතාවේ. කතාවට සාපේක්ෂව හිතාගත් එක. තේරෙනවද? ඕකම තමයි අර අපි කතා කරා වගේ මේ මිනිස්සෙක්ට එකපාරට හිතෙනවා අන්තට්ටුවක් තියෙනවා කියලා. හරිද? ඒ හිතිච්ච ගමත වෙනවා. මිනිස්සෙක්ට එකපාරට හිතෙනවා අන්තට්ටුවක් තියෙනවා කියලා. හරිද? ඒ හිතිච්ච ගමත වෙනවා. අමතක වුණාට පස්සේ දැන් මෙයාට අන්තට්ටුව තියෙනවමනේ. හරිද? අමතක වුණොත් එහෙම අන්තට්ටුව එහෙම යා තුල තියෙනවනේ දැන්. ඒ අන්තට්ටුව හිතාගත්ත බව අමතක වෙනවා. අන්තට්ටුව අමතක වෙනව නෙමෙයි. අන්තට්ටුව කියලා හිතාගත්ත එක අමතක වෙනවා කියලා මං කිව්වේ. ඒ කියන්නේ තියෙන අන්තට්ටුවද නැත්නම් මේ ඒ කියන්නේ මම හිතන අදහස් කරේ දැන් එයා මුලින්ම හිතා ගන්නවා අන්තට්ටුවක් තියෙනවා කියලා. ඒක හිතාගත්තා. එයාට ඒ හින්දා ඕන ලාවකකින් ගැලවෙන්න පුළුවන්. ඒක හිතාගත්ත එකනේ. ඔව්. හැබැයි හිතාගත්ත බව අමතක වෙනවා. ඒක ඇත්ත වෙනවා. ඔව් දැන් ඇත්ත වෙනවා. හිතාගත්ත කෙනෙක් ඇල්ල අමතක වෙච්ච සැනින් අන්තට්ටු වෙනවා. හරි ඉතින් කතා කරන්නේ අභිරූපණේ වගේ ගල්. ඔව් අභිරූපණය ඒකම තමයි. ඒතර දැන් එයාට ඊට පස්සේ දුකෙන් නිදහස් වෙන ඉතින් අන්තට්ටුවත් එක දාන සෙල්ලම් ටික. ඔය අන්තට්ටුව ඇත්ත වෙලා කරන සිද්ධිය තමයි මම ඉස්සෙල්ලාට රූප සරණෙන් පෙන්නුවේ. අපි හිතන් ඉන්න කෑල්ල. අන්තට්ටුවෙන් කෑලි කැඩෙන එක, අන්තට්ටුව මේ දුර්වර්ණ වෙන එක, අන්තට්ටුව පොලිස් කරන එක ඕවා තමයි අපේ ප්‍රශ්න. අන්තට්ටුව කියන එක ප්‍රශ්නයක් නෑ නේ අපිට. අන්තට්ටුව ප්‍රශ්නයක් වෙන්නේ අර හිතාගත්ත සිද්ධිය මතක් වුණොත්. නැත්තම් බලින්වත් දන්නේ නෑ. පැහැදිලිද? ඒ කියන්නේ ආය අවබෝධ වුණොත් වගේ කියන්නේ මුල කියන්නේ. ඔව් ඒ කියන්නේ අවබෝධය එන්න ඕනේ අන්තට්ටුව ගැන දැන් හරියට. අපේ තියෙන නොදැනුවත්කම අපේ තියෙන මෝඩකම විහිලා තියෙන අන්තට්ටු වේ සිද්ධියේ දැනගත්තා කියන අන්තට්ටුව මගේ වියෝව තේරෙනවද දැන් අර මිනිස්සයාගේ සිද්ධිය ගන්නකො අර අන්තට්ටුව කැඩෙනකොට දුක් වෙන්නෙත් අන්තට්ටුව පොලිස් කරනකොට සතුරු වෙන්නෙත් අන්තට්ටුව හොඳට බාරගෙන අන්තට්ටුවට ආයෙ අතක්වත් තියන්නේ නැහනේ තේරෙනවද අන්න එක තමයි බාර ගැනීම සපයි කියලා කියන්නේ ලෝකයට තේරෙනවද දැන් අර රෝගියා ගන්නකොට කතාවේ ඒ රෝගියා ඔළුව කැක්කුම නෙමෙයිද විකුණුකුණ ඉන්නේ බලන්න. ඔළුව කැක්කුම නිසාමයි වේද මහත්ය හම්බෙන්නේ නැහැ. ඔළුව කැක්කුම නිසාමයි දුක් විඳින්නේ. ඔළුව කැක්කුම නිසාමයි බෙහෙත් හොයන්නේ. ඔළුව කැක්කුම නිසාමයි බෙහෙත් බොන්නේ. ඔළුව කැක්කුම නිසාමයි හොඳ වෙන්නේ. අන්තිමට මැරෙන්නේ ඔළුව කැක්කුම නිසාමයි. ඉතින් ඔළුව කැක්කුම හැදුනා, හොඳ වුණා, සනීපයි. ඒ කියන ඔක්කොම ඉන්නේ ඔළුව කැක්කුමත් එක්ක. දැන් ඔළුව කැක්කුම බාරගෙනනේ මැරෙන්නේ. ඉතින් ඔළුව කැක්කුම නිදහස ඉව නැහැ නේ. හැබැයි අර මෙයා හිතාගත්තා කියන සිද්ධිය අහු වුණොත් අන්තට්ටුව හිතාගත්ත එකක් කියන එක අහු වුණොත් එතන සිද්ධිය වෙනස තේරෙනවද? මම දන්නේ ඒක තේරෙනවද නැද්ද කියන එක. සම්පූර්ණ ලොකුම උඩයට පුරු වෙන එකක් නෙමෙයි. ඔව්. තේරෙනවද? ඒ ඇක්චර් කාලයක් මේ ඒ ගැන හිතලා සතුටු වුණා හෝ දුක් වුණා හෝ සමස්තෙම ඒ අරගෙන තමයි. ඔව්. ඇත්ත දැක්කට පස්සේ කියන්නේ හිතාගත්ත එකක් මත පදනම් වෙලා තියෙනවා. පැහැදිලිද? ඔය ඉතල පැහැදිලිද කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ දැන් අර මේ අපි අතන වියෝව අතීතය මේ අනාගතය ගැන කතා කරලා කිව්වත් ඇන්දි ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් අපි කොච්චර කිව්වත් ස්වාමීන් වහන්සේ අපි ඉන්නෙම අතීතය සහ අනාගතය කියන දෙක මේ ගලපමින්මනේ. ඒ කියන්නේ එතනින් අපිට අපිට කිව්වා දැන් හරි දැන් ඔය වැරුණාම මොකද්ද තියෙන දුක කියලා වුණාම අපිට දුක නැගන්න බැරි පොතේ දැන් ඒක කිව්වහම ලොජිකල් තේරෙනවා. නමුත් ඒනට අපි සත්‍ය විදියට ඉන්නෙම ස්වාමීන් වහන්සේ මේ අතීතයයි අනාගතයයි වර්තමානයේ කියන එක තුන් කාලෙම ගලපමින්මනේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒකම නෙමෙයිද? ඒ කියන්නේ ඒකම නෙමෙයිද තියෙන දුක? ඔව් මෙහෙමයි. අතීතයයි අනාගතයයි ගලපන එකම දුක කියලත් හමු වෙන එක හරි කියලා ගන්න පුළුවන්, වැරදි කියලා ගන්න පුළුවන්. මොකද අතීතයයි අනාගතයයි දුක කියලා හමු වෙන්න නම් එයා වර්තමානයේ තියෙන ප්‍රශ්නේ දැනගන්න ඕනේ. ඒ අර්ථයෙන් ඒක හරි. එයා ප්‍රශ්න උත්තරයක් එක පැත්තකින් දුන්නොත්. අනිත් එක තමයි අපිටත් ඕන නම් හිතන්න පුළුවන් අතීතය අනාගතයයි ගලපන එක නේද අපිට තියෙන දුක කියන්නේ. වර්තමානයේ ප්‍රශ්නයක් නැහැ නේ කියලා. ඔය දෙපැත්තටම බහින්න පුළුවන්. ඒකයි මම අර කෑලි දෙකම කඩලා වෙන්නේ. මම මුලින්ම පෙන්වුවේ අර කිව්වා වගේ අතීතයයි අනාගතයයි කියන එකේ අතීතයේ ඉබ්බ දත්තත් එක අනාගතයේ සසුම යන හින්දා දුකයි කියලා උනන් ගන්නත් පුළුවන්. හැබැයි මම ඒක පෙන්වන්නේ එහෙම දුකක් ගන්න බැරි බව. තේරෙනවද? නානවල පෙන්වනවානේ අතීතයේ හම්බුනොත් මේ විදිහටමයි කියලා එතන. ඔව්. එතකොට ඒ මොකද අර මම අර රූපසරණේ පෙන්වුවේ අතීතය කියනලා වර්තමාන කැලලකින්. ඔව් ඒක දැක්කොත්. ඒතකොට ඒ අර්ථය තියෙනවා නම් අතීතය සැපයි කියලා එන්නේ නැහැ. ඒ සකස් වීම කියන එක හමු වෙනවනේ. තේරෙනවද? මම අර පොඩි මම ඒක පොඩි මොඩල් එකක් ගත්තේ හොඳේ. දැන් හිතන්න බෑ අතීතයේ වර්තමානයේ කියලා හිතන එකක් නෙමෙයි. පැහැදිලිද? අතීතයේ දුකාව නම් ඒ දුකාවේ තියෙනමයි කියලා. ඔව්. මෙහෙමයි කියලා හිතනවනේ මේ. සත්‍යත්‍ය ඥානවල කියන්නේ අතීතයේ දුකාව නම් මෙහෙම ආවා කියලා හිතීමක් නෙමෙයි. ඥානයක් කියන්නේ එතන. හරිද? නුවණක් කියන්නේ. ඒතකොට දැන් අර අක්කා කියූප එකේ මේ මම පැති දෙපැත්තට කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් අතීතය අනාගතය ගලපමින් ඉන්න එකම දුකයි කියලා කියන එක දෝෂයක් නෑ. වර්තමානයේ තියෙන සකස් වීම කියන එකේ අවුල දන්නවනේ. කියන්නේ අර ඔළුවේ කැක්කුම කියන එක දන්නවනේ. හරිද? ඒ අර්ථයෙන් ඒ ගෙනාවු ස්ටේට්මන්ට් එක හරි. හැබැයි කෙනෙක් ගේනවා නම් අතීත අනාගතය නිසා තමයි නේද අපි දෝලණය වෙන්නේ වර්තමානයේ රැඳෙනවා නම් හරි නේද කියන එක. ඒක වැරදි. ඒ අර්ථයෙන් ඒ ස්ටේට්මන්ට් එක වැරදි. ඒ දෙපැත්ත බලන්න ඕනේ. ඒක සමහරවිට මේ ඇත්තටම ඒ කියන්නේ අපිට කොහොමත් මේ වර්තමානයේ මේ කියන්නේ දිත්තේ මත්තන් කියන හරිය දැක්කොත් දැක්ක පමණයි හුවක් කියන පමණයි තන හරිය අපිට ඒ කියන්නේ අවබෝධයක් කොහොමදවත් රැඳෙන්න බෑ නේද කියන එකයි මට අහන්න ඕනේ. ඒ කියන්නේ අපි කොච්චර ඒ කියන්නේ අපි එතන තේරුම් ගන්න හැදුවත් අපි අර process එකේ කොහොමත් අපි අවබෝධයක් නැත්තම් එතන හිර වෙලාම නේද ඉන්නේ කියන එකයි මගේ point එක. මෙහෙමයි ඒක හරිය කියලා වැඩේ තියෙන්නේ මෙහෙමයි දැන් මම කියන්නේ ඕක පූර්ව නිගමනයකට එන්න එපා කියන එක. ඒ කියන්නේ දැන් අපි මෙතන දැන් මම මුලින්ම පෙන්වුවේ ඒකයි මේ ග්‍රැෆික් එක පෙන්වනකොට මම කිව්වේ දැන් මෙතන මට තේරෙන හරි මට එන දුකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ කියන එක. මම ඒක කිව්වෙම يعني දැන් අපිට ওই රූපසරහනේ අර්ථකින් ගන්න පුළුවන් හරි මේ යන විදිහට නම් මට මේ වර්තමානයේ ගන්නව බෑ නේද කියන එක. ඒ මට වර්තමානයේ කියන එකට යන්න බෑ නැත්නම් මට මේ මොහොතේ තියෙන දුක පෙන්වන්න බැරි මම කියන එක තුල සැපේ හම්බෙලානේ තියෙන්නේ. අන්න ඒක තමයි ඒකට වර්තමානයේ. පැහැදිලිද? ඒකයි මම කිව්වේ අර මේ අර සිද්ධිය කියනකොට මේ අර වෙද මහත්තයා උපමාව කියනකොට උපමාව හැටියට අර මනුස්සයට හැදිච්ච මේ හිසරදේ කියන එක තමයි කියන්න වෙන්නේ. හැබැයි මේ හිසරදේ නිසාම මමත්වයේ කියන එක මම පොඩ්ඩක් පෙන්නුවේ. අන්න එතනින් හිතන්න කියලා මම කිව්වේ ඒකයි. හිතන්න නෙමෙයි මම කිව්වේ අදහස ගන්න කියලා. ඒකෙන් මම අර මට කියන්න තියෙන්නේ උතන මේ කවුරුත් මෙතන හිතන්න එපා දැන්. ඒක තමයි මේ යන විදිහට ඉතින් හාමුදුරනේ ඕක ඉතින් අපිට අවබෝධ කරගන්න බෑනේ. අපිට අවබෝධ කරගන්න බෑ තමයි. දැන් අපි අවබෝධ කරන්න යන සිද්ධිය තමයි අර මුලින්ම වැරදි කියලා පෙන්නනවා. ඊට පස්සේ මම ඒකම අර පල්ලෙහාට කඩලා පෙන්නුවේ අර සකස් වීම කියන තැනට. ඔන්න ඕක තමයි මමත්වේ නැත්නම් අපි කියන්නේ. පැහැදිලි. මම ආයි කියනවා මේ සකස් වීම කියන්නේ අර මේ අර present continuous වගේ tense එකක් නෙමෙයි. අර බෙමින් පවතින වගේ එකක්. ඒ වගේම වෙච්ච දෙයක්ුත් නෙමෙයි. වෙන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. වෙන්න පුළුවන් දෙයක් කියන එක නම් කොහොමද නිෂේධ වෙනවනේ. අපි සමහරවල්ලාට ගන්නවනේ මේක වෙලාමයි තියෙන්නේ වගේ අර්ථ. එහෙම ගන්න එක වැරදි. ඊට පස්සේ කෙනෙක් කියන්න පුළුවන් මේ වෙලාව වෙනව නේද කියන එක. ඒ වර්තමානයේ මේ වෙලාවේ නේද මේ සකස් වීම වෙන්නේ කියන එක. ඒකෙත් වචනාර්ථයෙන් නම් බහින්න බෑ වැරදි. හරිද? එතන ගන්න තියෙන ශාස්ත්‍රීය වචනය ප්‍රත්‍යයෙන් උපන්නා කියන එක. ඒ කියන්නේ පටිසමුපන්නයි කියන එක. ඒක අර ඔළුව එකක්ම තුලින් නේ ඔළුව එකක්ම තුලින් අපි හම්බ වෙනවා මම හම්බ වෙනවා කියන එක. ඔව් ඒ කියන්නේ මට හිතෙන්නේ දැන් ඔළුව එකක්ම තුලින් මම හම්බ වෙනවා කියනකොටත් ඒ භාෂාවල නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ වචනේ වල නම් ප්‍රශ්නයක් නැහැ. මේ වචනේ අපි මොන විදිහට උරා ගන්නවද කියන එකයි ප්‍රශ්නේ. තේරෙනවද? ඒකමයි මට හැමතිස්සෙම කියන්න තියෙන දැන්. ඒ කියන්නේ මේ භාෂාව සහ භාෂාවේ මේ අර්ථේ يعني විකෘති
විකෘති වෙන්න පුළුවන්. කියන්නේ අදහස විකෘති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. මොකද දැන් අපි කතාව කියනකොට අපිට හොඳට තේරෙන්නේ ඒක තමයි අරක මෝඩයි කියලා. මේ මෝඩයි කියලා අරකට කිව්වට කියන්නේ මෙහෙට. ඒක අපිට තේරෙන්නේ. ඒ යන්නේ ඒක එතන තමයි පිටිකන්නේ. ඒ කියන්නේ මම උදාහරණයක් අපිට ටික අදහසක් ගන්න සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතය තුළ මේ අපි කාට හරි බයිනවා කියන්නකො. අපි බයින්නේ පොදුරට එයාට නෙමෙයි. තේරෙනවද? අපි එයාගේ සිද්ධිය මගේ අත්දැකීම එක සංසන්දනය කරලා හිතනවා මේකේ අඩුව. තේරෙනවද? ඒකයි ප්‍රශ්නේ වෙන්නේ. පැහැදිලි. හරි. ඒක පැහැදිලි ඇති නේද? සමාජ සංස්කෘතිය පොඩ්ඩක් ඒක තව චුට්ටක් අහන්නම්. මොකද මට පොඩ්ඩක් තේරුම් කරගන්න ඕන ඉඳලා. ඒ කියන්නේ සමනස මේ දැන් මට තේරුම් ගන්න ඕනේ උනේ දැන් අපිට කොච්චර කිව්වත් දැන් කැඩුනොත් පීරිසිය නෙමෙයි පීරිසිය කැඩුනා නම් පීරිසිය නෙමෙයි කියන ඔය දෙපැත්තට කතා කොච්චර අපිට කිව්වත් ඒ කියන්නේ අපිට එතන ඒක කිව්වා කියන තැනින් ඒක කොච්චර ඒක එහෙම වුණත් අපිට ඊට එහයින් ගිහිල්ලා ඒ කියන්නේ අපිට වර්තමානයේ හිත ඒ කියන්නේ ඔය දැක්කොත් දැක්කා තැන ඇහුනොත් ඇහුණා තැන කියන අවබෝධයකින් ඒ වර්තමානයේට හිතපත් වෙන්නේ නැතුව ඔය ඊට එහයින් අපිට කිව්වත් කැඩුනොත් පීරිසෙනෙමි පීරිසෙනම් කැඩුනා නෙමෙයි කිව්වට අපිට දුකෙන් මිදෙන්න බෑ. ඒ කියන්නේ අපිට ඒ දුක නතර කරන්න බෑ නේද කියන එකයි මම අහන්න උත්සාහ කරන්නේ. මොකද දුක නතර කරනවා කියන එක නෙමෙයි මම මෙතන කොහොමද කිව්වේ. මෙතන මේ දුක නතර කරන්න බෑ. මෙතන මේ ගැලවෙන්න සමාවෙන්න දුකෙන් ගැලවෙන්න මම. ඔව් දුක නතර කිරීම හෝ දුකෙන් ගැලවෙන්න පුළුවන් කමක් මෙතන ඉන්නේ නැහැ. මම මේ කිව්වේ අපිට වෙලා තියෙන නැස්පත්‍ය අපි දන්නේ නැහැ කියන එක. ඒතකොට මෙතන ඇත්තටම වෙන්නේ ධර්මය අවබෝධ වෙනවා කියලා කියන්නේ දුක හරියට පිරිසිදු දකින්නවා කියන එක. පිරිසිදු දකින්නවා කියන්නේ මේ කියන්නේ අපි හිතුවතර උපමාව හැටියට මේ හිසරදය ගන්නකො. හිසරදය බවින් හරියට තේරුණනවා කියන්නේම අර හිතාගත්තා කියන එකත් එයාට වැටහෙන්න එපයි. අර හිතලුව කියන එක එයා වටහා ගත්තේ නැත්නම් එයාට පුළුවන් ද මේ හිසරදේ සම්පූර්ණ පරියාය තේරුම් ගන්න. බෑනේ. තේරෙනවද? පැහැදිලි මං කියන්නේ. හිසරදය කියන එක සම්පූර්ණයෙන් තේරුම් ගන්නවා කියන්නේම මොකද්ද? හිසරදය පටන් ගන්න ඒ වෙච්ච සිද්ධිය. ඒ කියන්නේ හිසරදය කියන එකේ නොවීම. ඒසර හිසරදය කියන එකේ හිසරදය හම්බ වෙන්නේ නැහැ ඒක. ඒක තමයි. ඒකයි අර සත්‍ය කෘත්‍ය කෘතක් කියන එකේ තුන එන්නේ. ඔව්. සහ අන්තට්ටුවට ගත්තොත් එහෙම ඒ අන්තට්ටුව කියන එකේ ඇත්ත දැක්කොත් එහෙම අන්තට්ටුව කියන එක පිළිටන්න නැති වෙනවා. ඒක තමයි. අන්තට්ටුව හරියටම දැක්කොත් වෙන්නේ කොහොමද කියලා නැවත ඒක අන්තට්ටුවක් කියන ගණයට යන්නේ නැහැ. ඒ නොයනවා කියන්නේ කෙලවරම උතන. ඒකයි අර කියන්නේ කෙලවරම දැක්කොත්මයි නුවණැස තියෙන්නේ. නුවණැස ආවොත්මයි අන්තට්ටුවේ මුළු වපසරිය හම්බෙන්නේ. ඒ නිසාමයි අවසානයේ අන්තට්ටුවෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. එතනදී බලින් හම්බ වෙනවා කියලා කියනවා. ඔව්. ඒකයි අර මෙතන මේ තියෙන තනක් තියෙනවා මේ පොඩක් තේරුම් ගන්න ඕන තරම් අර බිංදුව එක කියන උපමාවෙන් මම පොඩක් කිව්වොත් අපි එක කියලා කතා කරන තැන්වල එකේ නිර්වචනේ වැරදි සම්පූර්ණ නැහැ. අපි එක කියන එකෙන් නිදහස් වෙන්න කරන්නේ එකෙන් අයින් වෙනවා බිංදුව කියලා අපි හිතන් ඉන්න ඍණ එකකට. ඒකත් එකක්. හරිද? ඕක තමයි ලෝකයා දන්න විමුක්තිය. හැබැයි එක කියන එකේ හරි නිර්වචනේ ඉන්නේ බිංදුවේ අදහස නිසා. තේරෙනවද? එතකොට ඇත්තටම අපි දන්න එක කියන එක වැරදි බවත් ඇත්ත යථාර්ථයෙන් එක කියන එකේ සත්‍ය මේක බවත් යථාභූත දර්ශනය දැක්කා කියන උතනින්. ඒතර ඇත්තටම යථාර්ථයෙන් එක කියන එක හමු වෙනකොට යාට එක කියන එක හමු වෙන්නේ බිංදුව දන්නා අර්ථයෙන්මයි. ඒක තේරෙනවද? ඔව් හරියට. එතකොට දැන් එයා ආයි එකෙන් නිදහස් වීමක් හෝ එකෙන් පලා යාමක් නැහැ. එයා දන්නවා එකම තමයි කියන එක මේක. බය නැතුව එයා ජීවත් වෙන්නේ ඇයි? බිංදුව කියන අර්ථයෙන් එක දන්නේ. එයා පැලස්තර ගහන්නේ නැහැ දැන්. කොහොමත් කෙලෙස් වලින් ගලවන්නේ. මං යාමයා කියලා දාන්නේ අර්ථය ගන්න. හරිද? පැහැදිලි. ඒක අර තෙමේ කියන තැන වගේ තමයි එක. පැහැදිලි. තෙමේ කියන එක තමයි එක. අනුත්පාදයේ වගේ තමයි බිංදුව. පැහැදිලි. එයා අහුවා වගේ මං හිතන්නේ මං තේරුම් ගත්තා නම් හරියට මේ මෙතන කියන්නේ ගැලවීම ගැන තමයි අතනම කතා කරන්නේ. හැබැයි දෙයකින් ගැලවෙනවා කියන එක නෙමෙයි. හරිද? මොනවා හරි දෙයකින් ගැලවෙනවා හෝ ඒ දෙයකින් අයින් වෙනවා හෝ කතාවක් නෙමෙයි මේ කියන්නේ. ඒ දෙයම හරියට අහු වුණා කියන්නේ ගැලවිලාමයි. ඒ ගැලවීම කියන එක අපි දන්න විදි වලින් ගත්තොත් සෝතාපන්න සකෘදාගාමී අනාගාමී අරහත් පිරිණිවීම කියන ඒ සිද්ධි වලින් යනවා. තේරෙනවද? ඒ කියන්නේ නැත්තම් අර දැන් ඕකේ මම හිතන්නේ ලොකු හඳුරු කියපු එකේ පොඩි හොඳ අර්ථයක් තියෙනවා බලන්න. දැන් අන්තට්ටුව හැදිච්ච විදිහ හරියටම දැක්කනම් ඒක පරිපූර්ණ නිවන නේද කියන එක. ඔයක පිළිගන්න බැරුව යනවා වගේ එකක්. තේරෙනවද? ඒක තමයි අර ඒ මට්ටමෙන්ම බලන්න පුළුවන් නම්. ඒ මට්ටමෙන්ම බලන්න පුළුවන් නම් බලනවා කියන එක දෙන්නේ නැහැ.
තේරුණාද? අපේ කායික ජීවිතය. ඔව් ඒ කියන්නේ එහෙම බලන්න හදන්නේ ඔය බොහෝ දුරට එක ඇතුළේ රින එක. ප්‍රශ්න තේනවද? එතන තියෙනවා අතන මෙතන නම් මාරම සියුම් තන. ඒ කියන්නේ උතනින් තමයි හුඟක් කාලකට පටල ගන්න පුළුවන් ඉන්නේ අපිට. තේරෙනවද? අපිට අර හිතා ගන්න පුළුවන් ඉන්නේ හරි කියන එක. ඒක වැඩේ හොඳට කරන්න පුළුවන් අර අපි කතා කරන දුක් ටිකට. මොකද එහෙමයක් ඇත්තම නැහැනේ. අපි කතා කරන්නේ. ඒකයි ඒකේ අර්ථය. මං හිතනවා පැහැදිලි ඇති කියලා. සම්මත සැක දුක කියන එක තරහලගේ ඔළුවේ කොමාගේද? ඔව්. ඒක තමයි මම අර දෙපැත්ත මාරු කරලා පොඩක් ආයි කිව්වේ. නැදී සම්හසතරාසන. හොඳයි තරසනයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්නේ. සම්මස්ත පුළුවන් මෙහෙම ඒක වැඩි එකක්ද කියලා මම අහන්න හැදුවේ සම්මස්සේ. ඔය පංච උපාදානස්කන්ධය කියන එකනද අන්තට්ටුව කියලා කිව්වත් වැරදි. ඔව් එහෙම ගන්න පුළුවන්. දැන් අන්තට්ටුව ගැන කතා කරනවා නම් ඒ උපමාවේ අර අන්තට්ටුව කියන එක ඒ අර්ථයෙන් විතරක් බලන්න. නැත්තම් නිකන් අපිට එනවනේ අන්තට්ටුව ගැලෙවුවා නම් මේ මිනිස්සයා පරිපූර්ණයි වගේ එක. ඒ අර්ථයෙන් අපි ඒකේ උපමාව එහා ගිහිල්ලා අර අතිදාවණය කරලා කල්පනා කරනවා පංචපාස්කන්ධය වගේ එකක් ගලව ගත්තා නම් අපිට අවුලක් නැහැ වගේ කිය. ඒ අර්ථයෙන් බලන්නේ නැතුව අන්තට්ටුව කියන එකෙන්ම අපි මමත්වය කෙනා තෙමේ කියන එක බලනවා නම් හරි. එහෙමයි. ඒකද සම්මාස එතකොට එතන දැන් ওই විදීමනේ එතන දැන් ඔය සැප හෝ දුක කියලා අපි ගන්නෙ. ඔය පංච උපාදානස්කන්ධය ඇති නිසානේ. හරි උපේක්ෂාව හරි. එතකොට සම්මාස දැන් අනිත් පැත්තට ගියත් අර විදමහත්ය කතාව කිව්වොත් සම්මාස ඒතර හිසරදයක් එතන තිබ්බේ නැත්තම් ඒ කියන්නේ විදීමක් නැති වෙනවා කියලා හිතන්න බෑනේ නේද සම්මාස? හිසරදය නැත්තම් ඉසරදයක් නැත්තම් එතන විදීමක් ගැන කතා කරන්න බැරිව යනවාද? මම හිතන්නේ මම චුට්ටක් පටලවා ගත්තා මම. නෑ හිසරදය වගේ තමයි අපි කතා කරන මමත්වය සහ මගේකම නැත්තම් සසර කියන එක. හරිද? ඒක තමයි උපමාවේ ගන්න ඕන තැන. හරිද? එතකොට ඔය සම්පූර්ණ හිසරදයෙන්ම ගැලවුණා කියන්නේ හරියට නිවුණා වගේ තැනක්. දැන් ওই උපමාව හැටියට හිසරදේ සම්පූර්ණයෙන්ම වැරදි බව තේරුම් ගත්ත කෙනා ඉතුරු වෙනවා අන්තිමට. ඒ උපමාව. හැබැයි මේ ඇත්ත සිද්ධිය දිහා ගන්න නේ කියන්නේ. නෑ. හරි සම්මාස. ඒ කියන්නේ මමත්වෙන්න ගැලවුණා කියන එක තමයි ඒ උපමාවෙන් ගන්න ඕනේ. මමත්වෙන්ම ගැලවුණා කියලා එකක් නෙමෙයි මමත්වෙන්ම ගැලවීම වෙයි. හරි සම්මාස. හරි. මම chat එකේ ප්‍රශ්නයක් යොමු කළා තියෙන පානක් ඒක චුට්ටක් බලන්න පානක් නේ ඒ පච්චුප්පන්න ස්වභාවය ගැන අහලම මොකද මේ ලයිව් ගතිය වර්තමාන නිත්‍ය වශයෙන්ම නේ දකින්න කියනේද? ඔය එකයි ඊට යටිමුත් තියෙනවා සායනාංශ නිත්‍ය වශයෙන්ම මෙතන මේ හරි මෙතන කියන්නේ ඔය ලයිව් ගතියම නේද මමත්වයේ පැවැත්ම සක්කාය කියන්නේ කියන එක සහ ලයිව් ගතිය වර්තමානය නිත්‍ය වශයෙන්ම නේ දකින්නේ. එහෙනම් අනිත්‍ය වන්නේ කොහොමද? මේ පච්චුපන්න බව පහදෙන්න. එතන ඇතිවන දුක භාසය පහදෙන්නේ කෙසේද කියන කාරණා. ඒක තමයි මම අර උපමාවෙන් කිව්වේ. ඒ කියන්නේ මේ ඔය එතන තියෙන නිත්‍ය බව කියන එක ප්‍රශ්නේ වෙන්නේ අනිත්‍ය බව කියන අර්ථයත් එක්ක. ඒ කියන්නේ අනිත්‍ය කියන එකේ අවබෝධය තමයි නිත්‍යයි කියලා බලනකොට කියන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි. يعني නිච්ච සංඥාව සත්‍යය ඉන්නවා කියලා කියන්න පුළුවන් වෙන්නේ එහෙම. හැබැයි ඔය නිච්ච සංඥාව වරද්දලා ගත්තොත් අන්න එතන එනවා අර දෘෂ්ටි ඔක්කොම ටික. ලෝකයේ තුල නියත බව ගැන කතා කරපු දර්ශන තියෙනවා. එතනදී තමයි අර ආත්මවාදයේ කතාව වෙන්නේ. දිගින් දිගට යන්න පුළුවන් කියලා මේකේ. පැහැදිලි. ඒ නිත්‍ය බව නෙමෙයි මම කිව්වේ. ඒ කියන්නේ ඒතර කෙනා මතපදනම් වෙලා ඒකට ආයෙ නිත්‍ය බව. ඔව් මම ඔකට උදාහරණයක් කියන්නම් ඒක ආපු හින්දා. දැන් සාති විශ්වර කියන්නේ තේින්ද විඥානය කියන්නේ දිගින්කට යනවා. ඔව් ඒ කියන්නේ අර සාති භික්ෂුව කියන්නේ දැන් සාති භික්ෂුව කියලා තියෙන්නේ මෙහෙම දිගට යන මේ පැවැත්මක් තියෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ අහනනේ කොහොමද ඕකක් මම කොහෙද කියන්නේ කියලා. එතන පැති කිහිපයක් දෙනවා බලනවා නම් ඉතින් විඥානීය කියන එක මේ බුදුහාමුදුරුවෝ හඳුන්වලා දුන්න වචනයක් නෙමෙයිනේ. ඉතින් ඒක ලෝකේ පැවතුණා. මොකද දැන් වේදේ වුණත් පංචස්කන්ධයේ අර්ථ තියෙනවනේ. ඒවැය තියෙන හැඟීමයි අවුල්ුනේ. ඒ අවුල්ුනේ ඉතින් බුදුවරේගේ ඒ අනුශාසනාව නැති හින්දා ඉතින්. එතකොට ඒගොල්ලෝ ඒ අර්ථ වලිනුත් විඥාණය කියන එක දිගට යන ඒවා අර කඩුවකින් තොබ මැරිය නොහැක කැපිය නොහැක ගින්නෙන් පිච්චිය නොහැක මේ කූඩුව හැර තව කූඩුවකට කුරුල්ලෙක් යනවා වාසේ මේකෙන් මේක අතහැරලා තව තැනකට යනවා කියලා එහෙම කතා කරේ.
ඊට පස්සේ මේ කර්මය ගෙවන්න ඕනේ කියලා අර කර්මය ෂේ කරන්න පුළුවන් ප්‍රතිපදාව ගෙන්න ගත්තේ. ඒ අර්ථ එන්නේ ඉතින් අර පදනම හිස්සෙන හින්දා. මේක තියෙන්නේ වච්චගොත්ත සංයුත්තේ වච්චගොත්ත වර්ගයේ රූපඥාන සූත්‍රය කියන එක. මෙන්න මේකේ තියෙනවා මේ දෙවනි ඡේදයේ බලන්න බවත් ගෞතමයන් වහන්සේ ලෝකේ ශාශ්වතයයි හෝ ලෝකේ අශාශ්වතයයි හෝ ලෝකේ අනන්තවත් හෝ ලෝකය අන්තවත් හෝ ජීවත් එයයි ශරීරයත් එයයි හෝ ජීවය අනිකක් ශරීරය අනිකක් හෝ සත්‍යය මරින් මතු වේයයි හෝ සත්‍යය මරින් මතු නොවේයයි හෝ සත්‍යය මරින් මතු වේද නොවේදයයි හෝ සත්‍යය මරින් මතු නොම වේයි නොම නොවේද යයි හෝ නන්වදෑරුම් වූ මිසදුරු කෙනෙක් ලෝව උපදිත් නම් එයට හේතු කවරද කියලා අහනවා. දැන් ඔය කියලා තියෙන්නේ මේ අපිට මිසදිරු බව තේරෙනවා කියන අර්ථයෙන් බලන්න එපා මේක. හරිද? මෙතන හිතන්න එපා මේ අපිට තේරෙන මිසදිරු බව කියන්නේ කියලා. හොඳේ. මොකද මේ මමත්වයේ ගැඹුර නැත්තම් අර කියනවා කිය අර ලෙඩා උනේ කොහොමද කියලා දන්නේ නැතිකම. ඒ නිසාම අර බෙහෙත් ගුලි නිකන් ගිලලා ආපු සනීප වීම තියෙන්නේ මේ. තේරෙනවද? ඒ කියන්නේ දැන් මම කිව්වර ධර්මයේ පරියායෙන් දාලා නෙමෙයි. අර උඩාර්ථයෙන් කතාව. ඒවෙන් තමයි මිච්ඡා දිට්ඨිය එන්නේ. මිච්ඡා දිට්ඨියට උදාහරණය තමයි අර කතාවේ හැටියට අර ලෙඩා හිතනවා නම් යන්තම් ඇති හිසරදේ සනීපුණා කියලා. ඔව්. අන්නේ අර්ථය. යන්තම් මට හිසරදේ සනීපුණා කියන එක. ඒ අර්ථය හොඳ. එයාට නිවන හම් ඒ කියන්නේ විමුක්තියක් හම්බලා. ඒ අර්ථයෙන් තමයි මිච්ඡා දිට්ඨිය බහින්නේ. හරිද? මේකේ අර මට පෙන්න ගන්න ඕන කාරණාව මෙන්න මෙතන අපි මේ කොටස මේ සූත්‍රයේ කතා කරමු. මේ අර ජීවය සහ ශරීරය කියලා දෙකක් කතා කරන්නේ මෙතන. ඔය ආත්ම දෘෂ්ටිය සිද්ධිය මේ. දැන් බොහෝ භෞතිකවාදී නැත්නම් භෞතිකවාදී ස්වරූපයකින් ලෝකේ පරිහරණය කරන කාටවත් ඔය ජීවය නැත්නම් මම දැනට කියනනම් ආත්මය කියන එක දැනට වචනේ ගන්නකො. ඔය ආත්මය කියලා මම මේ කතා කරන්නේ පොඩක් ඊට වඩා ගැඹුරට ගන්න. නමුත් අපි වචනේ ගැඹුරට තේරුම් ගන්න. ආත්මය සහ මේ ශරීරය කියන එක ආත්මය තමයි මෙතන ජීවය වගේ අර්ථයක් තියෙන්නේ. ජීවය කියලා ගන්නකො. දැන් අපි හිතමු අර අපි එක සැරයක් කතා කළා මතකද දන්නේ මේ බටහිර චින්තන රාමුව සහ බටහිර අයින් කරන්න කියන්නේ බටහිරට ඔප්පු කරගන්න බැරි කියන්නේ ඒ භෞතික චින්තනයෙන් ඔප්පු කරගන්න බැරි සමහර අර දර්ශන වලින් නැත්නම් නුවණකින් දැකපු දේවල් සම්බන්ධ දහසක් තේරෙනවද? එතනදී මට කියන්න ඕනේ මේකයි දැන් භෞතික පැත්තෙන් ඔට්ටු වෙච්ච හැමෝටම මේ තියෙන මස් පර්වතයෙන් එහාට දෙයක් අල්ලන්න බෑ. ඒ කියන්නේ මේ අපිට දැන් විඥානය කියන එක ගැන අපිට යම් ශ්‍රද්ධාවක් හරි ලැබිලා තියෙනවා දැන් මේ අර්ථ ධර්ම නිසා. හරිද? හැබැයි එහෙම අදහසක් නැති කෙනෙක්ට එයාට හිතෙන්නේ මේ ඔක්කොම ක්‍රියාකාරකම් ඉතින් මොලේ නිසා වෙනවනේ. ඉතින් මුලේ තියෙන නියුරෝන ක්‍රියාවලිය වුණා නම් මේ අංගපත ඉතින් වැඩ කරනවා. ඉතින් මුලේ මැරුණට පස්සේ මැරෙනවා. ඉතින් ආයෙ ඉතින් දැන් මේ මුලෙන් මොනවත් ගලවල යන්නේ නැහැ. ඔක පායාසි රාජන්‍ය සූත්‍රයේත් ඔය අර්ථෙම තියෙනවා. භෞතිකවාදීන් කියන තැන එතෙන්ද නේද? ඔව් ඒ කියන්නේ එතන ඒ රජතුමා කරන පරිශ්‍රණ ටික කියනවනේ. ඉතින් දැන් උත්තර මැරුණින් මතු මේ කයිප දෙනවා නම් මම කරලා බැලුවලු මේ යන්න එකෙක් නැහැ කියලා. ඔව් යන කෙනෙක් නැහැ. දැන් එයා කරලා බලපු පරිශ්‍රණ ටික කියනවා. එතන රජතුමා මේ මං ඉතින් මිනිස්සුම ගෙනල්ලා ලොකු මුට්ටියක ඔක්කොම කටක් තිර කරලා මරලා බැලුවලු මොකක් හරි යනවාද කියලා. එහෙම ගියේ නෑලු. ඊට පස්සේ මගේ හොඳම ළඟම මිත්‍රයන්ට කිව්වලු ඕගොල්ලෝ මැරුණාම කොහේ හරි ගියොත් අවිල්ලා කියන්න කියලා. ඔබ ටිකක් කියනවා. එතන ස්වාමීන් වහන්සේ උපමා වලින් පෙන්නනවා. හැබැයි දැන් මේ උපමාත් අතිශෝක්තියක් කියලා හිතා ගන්න පුළුවන් කට්ටියකුත් ඉන්නවා. ඉතින් හරිද? ඒ ඉතින් අර එක තැනක කියන්නේ දැන් අර සුගතියකට ගියොත් රත්තුමනි ආයෙ එන්නේ නැහැ කියන්නේ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියලා අහුවා. මොකද මගේ මිත්‍රයානේ මම පොරොන්දු කරගෙන යන්නේ. ඊට පස්සේ කියනවා ඉතින් රත්තුමනි ඔබ අසුචි කොට ගෙදලා එළියට ආවොත් ආයෙ අසුචි කොට එනවාද කියලා. තේරෙනවද? ඒක ඉතින් නුවණක් තියනවා නම් අල්ලන්න පුළුවන්ද නම්? නැත්නම් ඊට අල්ලන්න බෑ නේද? ඔව් ඉතින් හිතාගත්තේවා කියලා කියන්න පුළුවන්නේ. කෙසේද? මට කියන්න ඕනේ. ආධ්‍යාත්ම පැත්තෙන් වර්ධනය නොවෙච්ච ඕනම ජීවිතයකට වැටහෙන්න තියෙන සරලම දේ තමයි මේ භෞතිකය ඉවරනකොට වැඩි ඉවරයි කියන එක. හරිද? ඒ හින්දා බොහෝ දුරට වෙන්නේ මිච්ඡා දිට්ඨියට බහලා සතර පාගත වෙන්න පුළුවන් මට්ටමේ අකුසල් කරන එක. තේරුණාද? ඒ කියන්නේ තමන්ටත් අයහපතක් අනුන්ටත් අයහපතක්. හැබැයි ඒ තමන්ට අයහපතක් වෙන බව තේරෙන්නේ නැහැ නේ. දැන් අපි නිකන් හිතමු හොරකම් කරාම තමන්ට අයහපතක්ද වෙන්නේ කියලා හෙව්වොත් එහෙම. නැවත උපතක් වගේ දෙයක් නැත්තම් අයහපතක් වෙනවද? නෑ. ඉතින් තමන්ට අයහපතක් වෙන්නේ කොහොමද? තේරුම් මං කියන්නේ. හැබැයි අපි එහෙම නොකරන්නේ බොහෝ දුරට. ධර්ම අවබෝධයෙන් තොර වුණත් අපි එහෙම හොරකම් නොකරන්නේ ඇයි? අපි දන්නවනේ මේකේ විපාකෙ එන්න පුළුවන් කියන එක. තේරෙනවද? හැබැයි මං හිතන්නේ භෞතික ඒත් මන් දන්නේ නැහැ භෞතික චින්තනයේ මේක හිතයිද කියන එක කවුරුත්. හැබැයි ඔය අපි කතා කරොත් ඔය සමනල ආචරණීය වගේ එකක්, නෝ ආචරණීය වගේ එකක්, නැත්තම් ඔය නිවුටන්ගේ තුන්වෙනි නියමයේ වගේ එකක් නිකන් අනුමාන කරලා පෙන්වන්න පුළුවන් මේකේ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එක. තේරෙනවද? වචනෙට සහ කයින් කරන දේවල්ට ඒ වෙලාවේ ආසන්නෙන් ප්‍රතික්‍රියාව වෙයි. හැබැයි හිතින් හිතන එකේ ප්‍රතික්‍රියාව තමයි අල්ලගන්න වෙලා තියෙන්නේ මේ. මොකද මෙතන අර හිත කියන නැත්තම් විඥාණය කියලා නිකන් මම කියන්නේ විඥානණය කියන තැනට නෙමෙයි. මේ විඥාණය කියන තැනින් එළෝ ජීවයක් කියන එකේ ඕක අල්ලන්න උපකරණයක් නැහැ නේ. පැහැදිලි. ඒ හින්දා
භෞතිකව කෙනෙක් බැලුවොත් ඔය මස් පර්වතයෙන් එහාට දෙයක් ඒගොල්ලන්ට ගන්න වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පේන්නේ මේ පොඩි එකාගේ පැත්තේ ඉඳන් ලොකු වෙන එක සිද්ධිය තමයි. ඉතින් ඒකට ඕවා අපිට ගන්න පුළුවන් ඕන තරම් දෘෂ්ටි තියෙනවා මේ වෙන සත්වයෝ කොට්ටාසයක් අපිව වගා කරලා වගේ තියෙන්නේ. නැත්තම් මේ කියන්නේ මේක ඉබේ පහළ වෙලා තියෙන්නේ. මේක නිකම්ම කතන්දර හුඟක් තියෙනවා අපිට බලන්න පුළුවන් යම් දවසක. හරිද? ඊට පස්සේ ඕක අර ආධ්‍යාත්මික නැත්තම් නයිස්ක්‍රම්‍ය පැත්තට එන කෙනෙක්ගේ නුවණ වැඩෙන නිසා එයාට අල්ලගන්න පුළුවන් පැති තියෙනවා නෑ මේ භෞතිකයට එහා ගියපු කයට එහා ගියපු ජීව ස්වභාවයක් තියෙනවා කියන එක. ඔය දෙකේ තමයි ඔට්ටු වෙන්න තියෙන්නේ දැන්. දැන් ජීවයට එහා පැත්තේ තව එකක් වෙන්න ගන්න බෑනේ. බෑද? හැබැයි මට මතක් ආදිනේ මේකයි. භෞතිකය හෝ විඥාණය හෝ කියන මේ සිද්ධි දෙකත් එක්ක ඔට්ටු වෙන්න වෙන්නේ අර තියෙන නොදැනීම නිසා. දැන් මෙහෙමයි මම උදාහරණයක් කියනවා අර කතාවෙම ආයි. හරිද? දැන් මම මේ කතාව තුන් පැත්තකට ගන්න මේකත් එක්ක. කලින් කියපු අදහස් ඔක්කොම අයින් කරලා දාන්න. මේකට අලුතින් බලන්න. ඔය ලෙඩාට හිතා ගන්න පුළුවන් මේක මගේ හිතේ හදාගත්ත එකක්. හිතා ගන්න පුළුවන්. ඒ වගේ තමයි ওই විඥාණය ජීවය කියන පැත්තෙන් හිතන එක. පවයක් යාට හිතා ගන්න පුළුවන් නෑ මේක ඇත්තටම මගේ ඔළුවට දෙනවා. තේරෙනවද? ඒක භෞතිකයෙන් හිතන එක. තේරෙනවද? එතකොට භෞතික පැත්තෙන් හිතන කෙනාට කියන්න පුළුවන් මේක හිතේ හදාගත්ත එකක් ඈ. ඉතින් බෙහෙත් දුන්නාම මම බිව්වම හොඳ වුණානේ. ඒ කියන්නේ ඇඟේ අමාරුවක්. බෙහෙතම බීලා කෙනෙක්ට ආයි කල්පනා කරලා එයා නුවණ දිනවන තිරවන්න බලන්න. නෑ මේක මං හිතේ හදාගත්ත එකක් නේ. ඒ හින්දා ඉතින් බොරු බෙහෙතක් දුන්නේ. ඒකට කොහොමද හොඳ වෙනවා. තේරෙනවද මේ කියන්නේ යන්න තියෙන සීමා අසීමාන්තිකයි ඔය. බලන්න ඒ කියන්නේ අතිශයින්ම අමාරුයි ඔය කියන කතාව ගන්න. ඒ කියන්නේ දැන් මම මේ කියපු එක ගැඹුරක් තියෙනවා බලන්න. දැන් ඒ මිනිස්සයා හිතාවොත් මම මේක හිතන් හිටපු ලඩක් නේ. ඔහොම හිතන්නේ කොහොමද? අර කොහොමද කිව්වේ දැන් අන්තට්ටුව හරියට දැක්කනම් අන්තට්ටුව කියලා එදෙන්නේ නැහැ කියලා. ඒකමයි. හරියට ඒක වුණා නම් මේක මං හිතන් හිටිය කියලා එදෙන්නේ නැහැ. එහෙම එදෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? මිනිහා ඉන්නවා එහෙම එකක් එදෙන්නේ නැහැ කියන එකද? නෑ සමස්ත ඉවරයි එතන. ඒතන ගැලපෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ ගැලපෙන්නේ ඒ මෙහෙමයි වචනාර්ථ වලට ගැලපෙනවා. අදහස බලන්න. ඒක හරියට මාළුවා බෙරළේ අවසාන වතුර බින්දුවෙන් පැනනට පස්සේ මාළුවා ඉවරයි කියලා කියන්න පුළුවන්ද? බෑ. තේරුණාද? ඉතින් මේ සූත්‍රය මම මේ පොඩි කාලෙකට පෙන්න ගන්න ඕනේ මේ බුදුහාමුදුරුවෝ ලස්සන වෙනවා ජීවය සහ ශරීරය කියන එකේ ওই දෙපැත්ත ඒ කාලේ නෝට තියනවා කියන එක. මොකද ඒක තියනවා කියලා මුතුන් කියන්නේ නැහැ ඒ කාලේ ඒක තමයි තිබ්බේ. ඔය සිද්ධි දෙකත් එක ඔට්ටු වෙන එක. හරි ඒක තමයි මට එතන පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනකම තිබ්බේ. ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් දහම කියන සර්පයාගේ ඔළුවෙන් අල්ලන්නේ නැතුව නැට්ටෙන් අල්ලා උපරිමයෙන් උපේක්ෂාවට පැමිණ සිටියොත් ඒ බව දැනගන්නේ කෙසේද? ඒ බව දැනගතහොත් නැවත නිවැරදි මගට එන්නේ කෙසේද? දැනගත්තා නම් නිවැරදි මගට ආයෙ එන්න ඕනේ නැහැ නිවැරදි මගට එනවා. කියන්නේ දැනගත්තා කියන්නේම නිවැරදි මගේ. හරිද? මෙතන තියෙන නිවැරදි මගට එන එකට වඩා දැනගන්නේ කොහොමද කියන එක. විවෘත නැත්තම් තමන් දන්න දේ හරිමයි කියන එකෙන් නම් හැමදෙස්සෙම ඔට්ටු වෙවි ඉන්නේ. සෑහෙන අමාරුයි. ඒ හින්දා තමයි මම අර හුඟක්ලාට කියන්නේ මනුස්සකම කියන එක හදාගෙන තියාගන්න ඉතින්. තේරෙනවද? ඕන කෙනෙක් කියන දෙයක් විවෘත වහන්න මේ තන මට්ටමට. ඒ සමහරට පාර යන කෙනෙක් කිව්ව වෙන්නත් පුළුවන්. සමහරට හිඟන්නේ කිව්ව වෙන්නත් පුළුවන්. සමහරට මහරතුමා වෙලා කිව්ව වෙන්නත් පුළුවන්. ඒ පුද්ගලයන්ගේ තියෙන මේ පෞද්ගලික ජීවිතවලට ඇඟිලි ගහන්න නැතුව ඒගොල්ලෝ කියන පෞද්ගලික මතිමතාන්තර ගුණදෝෂ අඩුපාඩු හොයන්න නැතුව කියන්නේ මොකද්ද කියලා බලන්න. ඒක තමයි මනුස්ස ගුණයක් තව නැහැ. තේරෙනවද? එනේ යුද්ධයක් ඇති කරගන්න නැතුව මිනිහෙක් එක්ක සාමයෙන් කතා කරන දන්ට ගන්න. අර මම හිතන්නේ ගිය සැරේ එක තැනදී මතක් කරේ අර ධර්මාවබෝධය වෙන්න අභාව්‍ය වෙන කාරණා ටික. කියන්නේ දේශකයන් වහන්සේලා සම්බන්ධ ක්‍රෝධ වෛර. මම හරි කියලා හිතන් ඉන්නේවා. හික්මීමක් නැතිකම ඕවා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. හරිද? තීව බලන්න. ඒක තමයි එතනට කියන්න තියෙන්නේ විවෘතභාවය හදාගත්තා නම් හරි. මෙන්න මේකට නම් මොඩ එකක නෑ. මෙන්න මෙතන කියලා තියෙන එක මේ ස්වාමීන් වහන්සේ සියලුම නිදසුන් වල පොදු අර්ථය දෙයක් ඇත හෝ නැත නොබලා දෙය දෙස උපේක්ෂාවෙන් දැකීමද. මේකේ ප්‍රධානම මේ ප්‍රශ්න තමයි සියලුම නිදසුන් වල පොදු අර්ථය කියලා හිතන්න එපා. මොකද එහෙම වෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් ධර්මතාවය හරිනම් ඒ හැම ගානක්ම හදයි. ඒ ගාන හදනකොට මේ කලින් ගානමයි දැන් දෙන්නේ කියලා එකක් නැහැ නේ. එහෙනම් ගණන් දෙකක් වෙන්නේ නැහැ නේ. ගාන හැටියට අහුවෙන්න ඕනේ. මේකේ කියපු එකේ වැරද්දක් තියෙනවා. ඇත හෝ නැත හෝ නොබලා දෙයක් දසු උපේක්ෂාවෙන් දැකීම කියන එක නෙමෙයි මේ කියන්නේ. ඇත බවටත් නැත බවටත් මදහත් බවටත් අහුවෙන්න ඕනේ. එනේ ඇත නැත මධ්‍යස්ස වලට වඩා මෙතන එන්න ඕනේ සැප ලෙසත් දුක ලෙසත් උපේක්ෂාව ලෙසත්. දට්ඨප සූත්‍රේ. දට්ඨප සූත්‍රේ. සැප ලෙසම අහු වෙනවා කියන්නේ ඒ සැප දුක බවින් අහුණා කියන එක. තේරෙනවද? දුක බවින් අහු වෙනවා කියන්නේ දුක හුල බවින්ම අහු වෙනවා කියන එක. උපේක්ෂාව බවින් අහු වෙනවා කියන්නේ අනිච්ච කියන ඒ දර්ශනය නිසා. ඒ කියන්නේ සැප හෝ දුක කියන එක අනිච්ච දර්ශනය නෑ කියන එක නෙමෙයි. තේරෙනවද? මේ සමස්තයම මේ නිත්‍ය ස්වභාවය අහසු වීම කියන්නේ දුක දැනගත්තා කියන එක. තේරෙනවද? මේ නිත්‍ය ස්වභාවය හම් වෙනකොට යාට සැපේ හම්බෙන්නේ. සැපේ පරිපූර්ණයෙන් හම්බෙන්නේ ඇයි?
සැපය කියන එක ලෝකයාටනේ. හැබැයි අර ඔළුවේ කැක්කුම උපමාවෙන් බලනකොට ඒ සැප මොකද්ද? කුණු ගොඩක් නේ දුක. ඒ අර්ථයෙන් ඒක තියෙන්නේ. පැහැදිලි. ඒකෙන් තමයි ඒක බලන්න ඕනේ. ඔව් මේක මේ මුලින්ම දාපු එකක් මේ රූපය ආත්මය ලෙස බලයි. ආත්මයේ රූපය ලෙසින් රූපයෙහි ආත්මය ආත්මයෙහි රූපය ඇතයි බලයි. මේකට ඇත්තටම මේ මට ඒ උපමා හතර මතක නැහැ. මේක අටුවාවේ මට මතක හිටිය උපමා හතරක් තියෙනවා. ඒ කියන්නේ මලක සුවඳක් වගේ කියලා එක උපමාවක් තියෙනවා. ඊට පස්සේ ගහක සෙවණැල්ල සහ ඒ ගහයි සෙවණැල්ලයි කියලා උපමාවක් තියෙනවා. ඊට පස්සේ කරඬුවක මොන හරි දෙයක් ඇතුලේ තියෙනවා වගේ කියලා උපමා හතරක් ඔකට දීලා තියෙනවා. ඔය හතරට. ඒ උපමා ටිකත් එක්ක මම පැහැදිලි කරලා දෙන්නම්. මට ඒ උපමා ටික හොයාගන්න මට දැන් වෙලාවක් නැහැ සහ මට මතක නැහැ හරියටම. හැබැයි මම මේ කාරණාව තමයි මම පොඩක් අර විසඳලා දුන්නේ මේ අර ජීවය සහ ශරීරය කියන දෙපැත්ත දාලා. ඒ කියන්නේ කෙනෙක් බලනවා ජීවයමයි ශරීරය. නැත්නම් ශරීරයමයි ජීවය. නැත්නම් ජීවය තුල තමයි ශරීරය තියෙන්නේ. නැත්නම් ශරීරය තුල තමයි ජීවය තියෙන්නේ. හරිද? මේකේ පැති ගොඩක් තියෙනවා දැන්. මම කියවන්න මෙහෙම ශරීරයමයි ජීවය කියලා ගත්තොත් භෞතික දෘෂ්ටියකින් බලන කෙනෙක්ට ශරීරය ඉවර වෙනකොට ජීවය ඉවරයි. ඇයි? ශරීරයමනේ ජීවය. ජීවයමයි ශරීරය වුණොත් ශරීරය කැඩෙන්න පුළුවන් ජීවය යන්න එහෙම යන්න මොනවයි කරගන්න පුළුවන්. ඒතර පැවැත්ම. ශරීරයමයි ජීවය කියන්නේ නාස්තිවාදයක්, නාස්තිත්වයක් වගේ එකක්. උච්ඡේද වෙනවා. ඒ කියන්නේ මම මේ උච්ඡේදය කියලා කියන්නේ මේ පොඩි කාලයක් එක වෙන්නන්න නෑ. ඒ කියන්නේ ඉවර වෙනවා. හරිද? ඒ කියන්නේ ඉවරයි විමුක්ත වෙනවා වගේ එකක්. ශරීරය වෙනකොට වැඩ ඉවරයි. ඒ තමයි අර මරිමතු උපතක් නෑ වගේ එතනින් විමුක්ත වෙනවා වගේ තියෙන සිද්ධි. මේ මිච්ඡාදිට්ඨිය ඉන්නේ එහෙම. ජීවයමයි ශරීරය වෙනකොට අර ජීවය කියන එක පවතින තාක් ශරීරයේ වෙනස්කම් එක යන්න පුළුවන් යාට දිගටම. හරිද? ඊට පස්සේ තමයි අර ශරීරය තුල ජීවය පවතිනවා කියද්දි ආයි අර හැමමයි. එනේ ශරීරය වෙනකොට ඉවරයි. ඒ ශරීරය තුල ජීවය තියෙන්නේ. ඊට පස්සේ ජීවය තුල ශරීරය තියෙනවා කියද්දි අර ජීවය කියන එක පැවැත්ම පැත්තට ගන්න පුළුවන්. පැහැදිලි. මේකේ සවිස්තරාත්මක විස්තරයක් කළ යුතුයි. මේ මම නිකන් තේරුම් ගැනීමේ පරමාර්ථයෙන් විතරයි මම නිකන් මතක කරගෙන අදහසක් ගන්න කියන එක. ඒකයි මම හුඟක් වෙලාවට මතක් කරන්නේ මේ පරියායෙම තමයි අපි හුඟක් වෙලාවට අහුවෙන තැනක් එන්නේ. අර දැන් ඇස කියන්නේ එකක්, රූපය කියන්නේ තව එකක් කියලා හිතන් ඉන්නවා. නැත්තම් රූපයක්මයි ඇහැ කියන්නේ හිතන් ඉන්නවා. ඇහැ තුලමයි රූපේ තියෙන ඉල හිතන් ඉන්නවා. ඕක අපි අර කඩලා අපි ගන්න ඕනේ ඇසමයි රූපය කියලා. ඒක මම පවා මතක් කරලා තිනවා ඒ අර්ථය උලුප්පන්න පෙනීමමයි මම කියලා දෙනින් පොඩ්ඩක් බලන්න කියලා. මම ඒකේ හැබැයි නැවත මම මතක් කරලා තිනවා පෙනීමයි මම කියන්නේ මේ රූපයමයි මම කියන දන නෙමෙයි කියන එක. ඒක කෙලිම සක්කාදිට්ඨිය දෙන්නේ. එතන ඒක කරන්නේ අර මේ ඇතිකල්ලි මේ වේ කියන එක උලුප්පා දැක්වීමට. තේරෙනවද? ආසන්න විග්‍රහයකට. ඔව් ඒ අර්ථයෙන් තමයි ඒක බලන්න ඕනේ. ඔර මේ ඇතිකල්ලි මේ වේ යන්නේහි දෙකක්ද නොවේ කියන එක තමයි මම දැන් මේ මතක් කරේ. කියන්නේ දෙකක් කියලා ගන්න නිසා තමයි එකක් කියන එකට එන්නේ. එකක් කියන එක දරන් ඉන්න නිසා තමයි දෙකකට කියලා බලන්නේ. නැත්තම් අරකමයි මේක කියලා බලන්නේ. නැත්තම් අරක මේක කියලා මෙහෙම ඇඟිල්ල හරි මාරු ගන්න ඔය හින්දා. ඒක උදන සරලම කතාව මේ අර කියනවා වගේ මේ හමු වීමමයි අර්ථගත යුත්තේ. හමු වීමයි අර්ථගත යුත්තේ. බිඳුව හා එක කියන උපමාවේ බිඳුව කියන්නේ පිරිණීමටද. බිඳුව කියන්නේ නොහට ගැනීමට බිඳුව අහු වෙන නිසාමයි එක කියන හට ගැනීම අහු වෙන්නේ. ඒ හට ගැනීම අහු වීමමයි හට ගැනීමේ අවසානයේ පිරිණීමෙන් ඉවර වෙන්නේ. ඒ අර්ථයෙන් බලනවා හරි. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් අපි නොදකින මේ දුක ඒ කියන්නේ ලෝකෝත්තර වශයෙන් දකින දුකම තමයි මේ දුක නම් වූ ආර්ය සත්‍ය නේ ස්වාමීන්. ඔව් අර අවිජ්ජාව කියනකොට පෙන්නන්නේ දුක්ඛය අඥානං සමුදය නිරෝධේ මග්ගය අඥානං කියලා පෙන්නන්නේ අඥානකමක් කියලා. දැන් අර පිස්සට එයා පිස්සෙක් කියන එක අහුවෙන්න බෑනේ. මොකද පිස්සට තමන් පිස්සෙක් කියලා අහුවෙනකොටම පිස්සුවේ මිදලා තියෙන්නේ. තේරුණාද? හැබැයි මම ආයෙ මතක් කරනවා පටලව ගන්න එපා. උදන අර ඔය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, පෘථග්ඥාන කියන තුන හොඳට මතක තියාගන්න එක තේරුම් ගන්න. මොකද නැත්තම් අපි දැන් පිස්සුව හරියට බලාගත්තා නම් හරි වගේ දනකින් නෙවෙයි. හරිද? ඒ පිස්සුව කියන එක වැටහෙනකොට ඒ තියෙන පිස්සුව හොඳ කරගන්න බෙහෙත් ටික බොන්න වෙනවා. ඒ තමයි මාර්ගය. එතකොට එම අදහසම තව චුට්ටක් මම ලෞකික වශයෙන් බලුවොත් සම්මාස ඒ ලෞකික දුක හින්දාම නේද සම්මාස මේ ධර්මාර්ගයට මිනිස්සු යොමු වෙන්නේ. ඒක හරි. ඒකේ කිසිම තර්කයක් නැහැ. මම ඒකමයි කිව්වේ දැන් මම අර මුලින්ම කරපු විස්තරේ සමහර වෙලාවට දැන් කිසිම ලෝකේ දුකක් නැති මිනිස්සෙක් අහොත් කියන්නේ නැහනේ. එයාට පෙන්වන්නේ ඔය කොච්චර ඔහොම සැපේ හිටියත්
අනිවාර්යෙන් අඩුම ගානේ මැරෙනවා කියන එකවත් මේ නියතයි නේද ජීවිතය කියලා එතනින් තමයි එතකොට පෙන්වන්නේ. හැබැයි දැන් අපි මෙතන යම් සාකච්ඡාවක් ගොඩ නගන හින්දා සහ ගොඩ නගලා තියෙන හින්දා එතකොට මම ඒක බය නැතුව අනිත් පැත්තට පෙන්වන්නේ ඒකේ තියෙන පුස්ස ඊට එහා තැනකට පෙන්වන්න පුළුවන් නිසා. එහෙම සම්ස්. එතකොට ඒ අප්‍රෝච් එකත් හරි ඒ වගේම දැන් උපතිස්ස කෝලිත කියන මේ පරිබ්‍රාජක දෙන්න නිකන් මේ ජීවිතේ මොකක්ද කියලා එහෙම ඒ සෙවීම ඒ අප්‍රෝච් එක ඒ මොන අප්‍රෝච් එකකින් හරි මේ කියන ධර්මයේ නැඹුරු වෙනවා නම් එයාට ප්‍රඥාව පහළ වුණොත් ඔව් ඒ කියන්නේ එතකොට තමයි ඇත්තටම දැන් අපි මැරෙනවා කියන දුක මොකද්ද කියන එකෙන් හරියට අහුවෙන්නේ. එනි කෙනෙක් වියෝව කියන එක මේ දුක එන්නේ කොහොමද කියන එක හරියට තේරෙන්නේ. එතකොට දැන් අපි අඬන එක නෙමෙයි. අර අඬන්නේ නැතුව දුක කියන එක තේරුම් ගන්න පුළුවන් ඉන්නේ එතකොට. ඔය තරසනේ. හරියනනේ. හරි ඔය ටික බලන්න. අර මේ මම පෙන්නපු සූත්‍රයත් බලන්න. ඒක තියෙන්නේ වච්චගොත්ත කාණ්ඩේ සංයුත්ත නිකායේ. ඔය සූත්‍ර හුඟක් තියෙනවා බලන්න. ඒවා මේ සිංහල අර්ථයත් එක්ක පොඩ්ඩක් බලන්න. එතකොට තව අදහස් සහ මේකේ අර්ථ කොහොමද තව වෙන්නේ කියන එක විසඳ ගන්න පුළුවන් වෙයි. සහ කියපු උම්මා ටික බලන්න, රූපක ටික බලන්න. අදහසු අල්ලගන්න උත්සාහ කරන්න. ඉතින් අද මම මුලින් මතක් කරා වගේ මේ අවුරුද්දේ ආරම්භය මේ යන්නේ. ඉතින් හිතන්න එපා මේ අපිට අලුතෙන් අලුත් අවුරුද්දක් හම්බෙලා තියෙන්නේ. මේ දැන් ඉතින් කාලේ තියෙනවා අපේ වැරදි හදාගන්න කියලා එහෙම. මොකද අවුරුදු ගාණක් ගෙවිලා තියෙන්නේ. ඒක අමතක කරන්නේ නැතුව අදාද වහවහම දැන් තමන්ගේ වැරද්දක් පේනවා නම් ඒ වැරද්ද හදාගනිමින් ඉස්සරහට යන විදිහට කටයුතු සම්පාදනය කරගන්න කියන එක අවසානයේ මතක් කරනවා. ඒ වෙනුවෙන් තමන්ගේ වැරද්ද හැටියටත් නිවැරද්ද හැටියටත් දක ගන්න පුළුවන්. ඒ ඇස නුවණ දහම් ඇස පහළ වීම පිණිස අපි මේ සිදු කරන්න දීච්ච සියලුම පුණ්‍ය කුසල ශක්තිය හැමෝටම අනුමෝදන් කරනවා. සියලු දෙනාටම මේ සමස්ත පුණ්‍ය කුසල ශක්තිය බලමහිමෙන් බුදු පියාණන් වහන්සේලා, පස්සේ බුදු පියාණන් වහන්සේලා, මහරහතුන් වහන්සේලා හැමතිස්සෙම සීහනාද කොට හොඳයි, සැපයි, සුවයි, සුන්දරයි, ප්‍රියයි, මధుරයි කියලා දේශනා කරපු ඒ උත්කෘෂ්ඨ වූ ගාම්භීර වූ නිවනින්ම නිවීමට, පිරිනිවීමෙන්ම නිවී යාමට සියලු දෙනාට වපසරිය හැකියාව කුසලය සම්පාදනය වේවා කියන ආශිංසනයෙන් සියලු දෙනාටම පුණ්‍ය අනුමෝදනා කරනවා. අපි ආයි දවසක් කතා කරමු. එතකන් අපි අද කොටස සමාර කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. දස බල සේලප්පගවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගීයා නිර්වාණය නම් වූ මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ශ්‍රී මුක බුද්ධ වචන ගංගාව සකල ලෝකවාසී සියලුම සත්වයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා